ජලය මත පිට වායු සාම්පල එක්රැස් කිරීම. වායු අඩංගු ප්‍රතික්‍රියාවලදී ප්‍රායෝගිකව ඒවා එක්රැස් කරගන්න ආකාරයේදීද වෙනත් වායුවක් අලුතෙන් එකතු විය හැකිය. ප්‍රායෝගිකව අපි එකතු කරගන්නකොට වෙනත් වායුවක් අලුතෙන් එකතු වෙනවා. නිරතුරුවක් ලෙස රසායනික ප්‍රතික්‍රියාවකදී සාමාන්‍යයෙන් වායුවක් එක්රැස් කරගෙන ලබන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයෙන්. මේ ක්‍රමයේදී ජල ද්‍රෝණිකාවක් තුල යටිකුරුව තැබූ ජලයෙන් පුරවන ලද වායු සරාවක්. අන්න අපිට වචන භාවිත කරලා මේ රූප සටහන නම් කරගන්න පුළුවන්. ජල ද්‍රෝණිකාවක් තුල යටිකුරුව තැබූ ඒ පුරවන ලද වායු සරාවක් තුලට නලයක් හරහා මේ ක්‍රමයේදී ජල ද්‍රෝණිකාව හරේ වායුවක් පූර්ණය කිරීමෙන් බඳුල තුන වායුව එක්රැස් කරගනු ලැබේ. එබැවින් වායු බුබුලු නලය හරහා ජලය අඩංගු බෝතලය තුළට ගමන් කරුණේ වායුව මගින් ජලය තල්ලු කරමින් ජලය ඉවත් වන ආකාරයට. මෙහිදී වායුව ජලයේ දිය නොවන බව සහ ජලය සමග ප්‍රතික්‍රියා නොකරන බව උපකල්පනය කරනු ලැබේ. මම කියන්නම් ඒ ඇයි කියලා. ඒ කාරණේ මොකක්ද කියලා. අපිට ඒක හයිලයිට් කරලා තියාගන්න කිව්ට් එක print out එකක් තියෙනවා. මෙහිදී ජලයේ දිය නොවන බව සහ ජලය සමග ප්‍රතික්‍රියා නොකරන බව උපකල්පනය කරනු ලැබේ. මම කියන්නම් ඇයි එහෙම කියන්නේ කියලා. කෙසේ වෙතත් සංසුද්ධ අවස්ථාවේ පවතින වායුවක් අපට ලබාගත නොහැක. මේදී රැස් කරගන්නා වායුව ප්‍රතික්‍රියාවේදී සෑදෙන වායුවේ සහ වාෂ්පීභවනය මගින් සෑදෙන ජල වාෂ්ප ස්වල්පයක්ද අඩංගු වායු මිශ්‍රණයක් වේ. අන්න මේ උඩ එකතු වෙන්නේ මොකද්ද? ඒ අදාළ වායුව සහ වාෂ්පීභවනය නිසා ඒ වාෂ්පීභවනය කියන concept එක උදේ හරියටම අපි කලාප සමතුලිතතාවය කියලා දෙනවා. හරි. කලාප සමතුලිතතාවය කියලා දෙනවා. මට මතක තිබ්බොත් මම ඔන්න ඔය concept එක උගන්වන කලාප සමතුලිතතාවයේ වීඩියෝ link එක එවන්නම්. මම ගිය අවුරුද්ද කරපු වීඩියෝ එකක් තියෙනවා. නිකන් ඔයාලට නිකන් අහන්න නිකන් චුට්ටක් විනාඩි 5-10ක්. හරි. මොකද්ද ජලයේ වාෂ්පීභවනය සහ ඇතිවන සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ? අඩංගුවේ වායුවේ අඩංගු වන ජල වාෂ්ප ප්‍රමාණය මගින් එම උෂ්ණත්වයේදී ඇති කරන පීඩනය ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩන ලෙස හැඳින්වේ. කලාප සමතුලිතතාවය හොඳටම කියලා දෙන්න. දැනට ඔය චුට්ටක් නෙවලුවට ගන්නකො. right. එබැවින් යම් උෂ්ණත්වයකදී එක්රැස් කරගන්නා වායුවේ පීඩනය නිර්ණය කිරීමේදී මුළු පීඩනයෙන් ජලයේ වාෂ්ප පීඩනය අඩු කළ යුතුය. මේට ලැබෙන වායුවේ ආංශික පීඩනය එහි පරිමාව සහ උෂ්ණත්වය පරිපූර්ණ වායු සමීකරණ යෙදීමෙන් එක්රැස් කරගත් වායු මවුල් ප්‍රමාණය ගණනය කරගත හැකියි. හරි. ඒක ප්‍රශ්නයක් කරා මම දෙන්නම් බලන්න. ජලය සමග ප්‍රතික්‍රියා නොකරන වායු සාම්පල නිපදවා ජලය මත එක්රැස් කර ගැනීම පහත රූපයේ දක්වා ඇත. කො රූපේ? අරූපේ නෑ. right. රූපේ දාගමු. උදාහරණයක් O2 වායුව එක්රැස් කර ගැනීම කියලා ලියන්න. උදාහරණයක් O2 වායුව එක්රැස් කර ගැනීම. වායු සරාව වායු සංග්‍රහණ මංචකය කියලා ආවදී වායු සංග්‍රහණ මංචකය. ඒත් මම අනවශ්‍ය කොටස් ටික ඔක්කොම අහන්න පුතේ. මේ ටිකක් ඕන නම් දාගන්න වෙන පොලේ. හරි. මේ ප්‍රතික්‍රියාවක් දාගන්න. ඕන නැති ටිකක් නෑ මේ. ඕන නැති ටිකක් නෑ. ප්‍රොෆෙසර් තමයි අතන යොමුනාට පස්සේ මම කියන්නම් කොහොමද මේ phi සමාන h/g pt කියලා ගත්තේ කියලා. ලස්සනට බිලියට අදගන්න. හරි දැන් ටියුට් එක බලන්න හැමෝම පොඩ්ඩක්. ටියුට් එකේ මොකද්ද කියන්නේ? වායු කලාපයේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය යෙදීමෙන් තුති. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම පීඩනය නම් දානවා. ඒ කියන්නේ දැන් ඔය කවුල් ට්‍රයිඩ් මේක මේ අපි කෙමිස්ට්‍රි වල එකක් නෙමෙයි. මේක ෆිසික්ස් වල තියෙනවා. ෆිසික්ස් වල කියනවා දැන් මේ ද්‍රව පුෂ්ඨයක් නම් මෙන්න මෙතන පීඩනය අපිට මේ අභ්‍යන්තරයේ මේ අක්ෂය පීඩනයට සමානයි කියලා ගන්නවා. කියන්නේ ද්‍රවයක අර තිරස්ව අනින රේඛාවක ද්‍රවයක් තුල අපි දුමු මෙන්න මෙතන පීඩනය කියන්නේ. ඒ ද්‍රවයේ මෙන්න මෙහෙම තිරසල කියලා මෙතන කතා කරොත් ඒක පීඩනය එක හා සමානයි. ඒ වගේ මේ බාහිර වායු ගෝලීය පීඩනය මට වඩා ඔය ෆිසික්ස් දන්න කට්ටිය ඇති. බාහිර වායු ගෝලීය පීඩනය මෙන්න මේ ද්‍රව පෘෂ්ඨයේ පීඩනය කියලා ගන්න පුළුවන්. ද්‍රව පෘෂ්ඨයේ දිගේ දිගට ආවම මෙන්න මේ අභ්‍යන්තරයේ මේ ලක්ෂ්‍ය පීඩනය මේ ද්‍රව පෘෂ්ඨයේ පීඩනය. ඒතර අභ්‍යන්තරයේ බාහිර පීඩනය වායු ගෝලීය පීඩනය සාමාන්‍ය වායු ගෝලීය පීඩනය සංකේත කරලා ෆයි කියලා. එහෙනම් මේ ද්‍රව පෘෂ්ඨයේ උඩ අපිට කියන්න පුළුවන් මේ වායු ගෝලීය පීඩනය ක්‍රියාත්මක වෙනවා ෆයි කියන පීඩනය. එහෙනම් මෙන්න මෙතනත් පීඩනය ෆයි. හැබැයි එතකොට ඔයාලට කියලා දෙන්න මේක ෆිසික්ස් කියන්නේ දෙනවා. අය මෙන්න මෙහෙම උඩ එකෙන් ආවොත් දැන් ඔයාලා හිතන්නකො මිනිස්සෙක් මෙන්න මෙතන ඉන්නවා කියලා. ඒ මිනිස්සයා දැනන පීඩනය තමයි මේ PT. ඒ කියන්නේ මේ වායු දෙක විසින් ඇති කරන පීඩනය PT. ඒ මිනිස්සයා මෙන්න මෙහෙම පීඩන මෙන්න මෙතෙන් ආවොත් දැන් අපි මතක ඇති මෙහෙම නේද අපි. දැන් ඔය සාගරේ යන්නේ කොහෙන්ද ලක්ෂික පීඩනය ලියන්නේ. මෙතන දාන පීඩනය මේ ද්‍රව කඳ විසින් ඇති කරන පීඩනයයි බාහිර වායු වල පීඩනය එකතු. එතන මේ ද්‍රව කඳ විසින් ඇති කරන පීඩනය h/g කියන එක දැම්ම ඔප්පු කරන්න යන්නේ ඒක ඔලෙවල් කාලේ ඔප්පු කරනවා. ඒ වගේ ෆිසික්ස් වලත් ඔප්පු කරනවා.
ඒ නිසා මෙන්න මෙතන මිනිස්සෙක් හිටියොත් ඒ මිනිස්සයාට දැනෙන පීඩනය PT එයා මෙන්න මේ වතුරට බැහැගෙන පීනන මෙතෙන්ට ආවොත් එයා අත්විඳින පීඩනය තමයි මෙන්න මේ PT වතාවක් එක්ස්ට්‍රෝජන්. එතකොට කවුරු හරි මිනිස්සෙක් මෙහෙන් ඇතුළට මෙහෙන් මේ වායු කලාපේ ඉඳලා මෙන්න මෙහෙම පීනන මෙතෙන් දෙනකොට එයා කියයි මට PT දාන එක්ස්ට්‍රෝජන් පීඩනයක් ඇති වෙනවා. കാരണം තමයි PT දාන එක්ස්ට්‍රෝජන් කියන්නේ මෙතන පීඩනය. කලින් ඔප්පු කරා බාහිර වායු වල පීඩන සමානයි. එතකොට මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන් නවතුනොත් අපිට පීඩනය ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙතෙන් නවතුනොත් ලියන්න පුළුවන්. මෙතන පීඩනය PT දාන එක්ස්ට්‍රෝජන් එක. ඒක ෆිසිකල් ලයින් එක. ඊට පස්සේ ඒ වගේම එතන පීඩනය බාහිර වායු වල පීඩන සමානයි කියලා කියන්නේ. එහෙනම් තමයි මේ සම්බන්ධය ලියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ අභ්‍යන්තර පීඩනය දාන එක්ස්ට්‍රෝජන් සමානයි බාහිර වායු වල පීඩනය කියලා ලියන්න පුළුවන්. එක්කෝ එක්ස්ට්‍රෝජන් නොසලකා හැරෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මැරෙනවා. ඔයාලට ගන්න පුළුවන් සම්බන්ධය PT සමානයි 5 කියලා. එතන ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ දැම්මොත් මේ වායු කලාපයට PT සමානයි P O2 දාන P0H2O. එතකොට ඔක්සිජන්ගේ ආංශික පීඩනය වුණොත් පුතේ අර ගන්න පුළුවන් PT වෙන P0H2O කියලා මේක ඔයාලට අනිවාර්යයෙන්ම පොතේ දෙනවා. වරහන් ඇතුළේ දෙනවා මෙයාගේ. මේක දෙන්න. එතන PT කියන්නේ මොකක්ද? ඔක්කො කරා PT සමානයි 5. එතන බාහිර වායු ගෝලීය පීඩනය දත්තයක් විතරද? පොත් බාහිර වායු ගෝලීය පීඩනය අපිට මේ වායු කලාපය තුළ මුළු පීඩනයක පීඩනයකට ගන්න පුළුවන්. ඒතකොට ගැටලුවේ බාහිර වායු ගෝලීය පීඩනය 180 කරද්දී මෙතන PT කියන්නේ 180. එහෙනම් අතුරාල කරන්නේ ඔක්සිජන්ගේ ආංශික පීඩනය හොයාගන්න. මේ බාහිර වායු ගෝලීය පීඩනයෙන් ජලයේ සන්තුෂ්ඨ වායු පීඩනය අඩු කරනවා නම් හරි. මයික් එක ක්ලෝස් කරලා දැනන්නේ. රයිට්. ජලයේ සන්තුෂ්ඨ වායු පීඩනය අඩු කරනවා හරි. ඇයි අපි දැන් මේ PO2 හොයන්නේ? කෙනෙක් ගන්න පුළුවන්. ඔයා එකතු කරගත්ත ඔක්සිජන් වායු මෝල් සංඛ්‍යාව ගණනය කරන්න. දැන් ඔක්සිජන් වායු මෝල් සංඛ්‍යාව ගණනය කරන්න නම් පුතේ අපි මේ O2 වායුවට විතරයි PV සමාන nRT දානවා. O2 වායුවට විතරක් PV සමාන nRT දානවා. මෙතෙක් දානවා පුතේ ඔක්සිජන්ගේ ආංශික පීඩනය. එහෙම දැම්මොත් තමයි අපිට ඔක්සිජන්ගේ මවුල ප්‍රමාණය එන්නේ. එතකොට ඔයාලට මෙතන ඔක්සිජන්ගේ වායු මෝල් සංඛ්‍යාව හොයන්න. ඔයා PV සමාන nRT දාන ඔක්සිජන් වායුවට දාද්දී මම මේක ඇතුළේ තියෙන ඔක්සිජන්ගේ ආංශික පීඩනය තමයි මේ PV සමාන nRT ආදේශ කරන්නේ. එහෙනම් ඔයාලට ඔක්සිජන් මවුල සංඛ්‍යාව හොයාගන්න අවශ්‍ය වුණොත් මෙන්න මේ තියෙන PO2 හොයාගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒකම හොයාගන්න ඕන ඒ වායු කලාපයේ මුළු පීඩනයෙන් ජලයේ පීඩනය අඩු කරොත් ඔයාලට ඔක්සිජන්ගේ ආංශික පීඩනය මොනවා කැලලට තමයි මේ කාරණා ටික කියන්නේ. ඔය කාරණා ටික කියන්නේ. අදවම ඔක තියාගන්න. ඔක තියාගන්න. ඕකෙන් අපි මෙහෙම කරමු. මට ගානක් මතක් වුණොත් මම හදන්නම් එතකම මම ඊළඟ තියරි එකට යනවා. ඊළඟ තියරි එකට යන්න වෙලා යන නිසා පාස් පේපර් ගන්න. ඔයාලට මම දීලා තිනා පුතේ මේ මතක ඇති අර පාස් පේපර් නෙමෙයි පෙරලා ගන්න ඕගොල්ලෝ තියෙනවා නම් ප්‍රශ්න පුහුණු එක පදාර්ථයේ වායු අවස්ථාව. දැන් හදිස්සිය හොයාගන්න බැරි කෙනෙක්ට ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ආයෙ මම ලින්ක් එක දාලා තියෙනවා. අපි ඔය ගණන් ටික හදාගෙන ආව පුතා. ඔතෙන්ට අදාළ ගණන් තියෙනවා මෙන්න මෙතන. දැන් ඔය රෝම ඉලක්කම් 4 මං හිතන්නේ හදන්න ඕන. ඊතන ගණන් කීපයක් හදන්න ඉතුරුලා තියෙනවා. ඔයාලා එන්න 6 වෙනි ගානත් පාස් කරගෙන යන්න එපා. 8 වෙනි ගානට එන්න. 8 වෙනි ගානට අපි එක හදමු. හදලා මේ එන්න 8 වෙනි ගානට. ගාන මොකක්ද කියලා පෙන්නන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටක් ගාලා උෂ්ණත්වය සෙල්සියස් අංශක විත්තේදී පීඩනය 4.8 වැඩි කිරීම 10.5 නිව්ටන් වර්ග මීටරයට හිදී. හරි. මම මේක මතලයින් කරගන්නම්. හරි. ගාන කියවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක විත්තේදී. ඔන්න උෂ්ණත්වය දීලා තියෙනවා. සෙල්සියස් අංශක 20. හරි. ඊට පස්සේ පුතේ සෙල්සියස් අංශක 20 දී පීඩනය 4.8 වැඩි කිරීම 10.5 පීඩනය. දැන් බලන්න මොන පීඩනයද කියලා කියලාද? හරිද? පීඩනය 4.8 වැඩි කිරීම 10.5. පීඩනය 4.8 වැඩි කිරීම 10.5 නිව්ටන් වර්ග මීටර. ඊට පස්සේ කියනවා අර වල බෝඩ් එක පේනව නේද? හරි පේනවනේ.
10 ඔක්සිජන් වායු සාම්පලයක් ජලය මත එක්රැස් කරගන්නා ලදී. පුතේ කට්ටිය බෝඩ් එක බලන්න. දැන් ඒගොල්ලෝ කියන්නේ 7.8 වැඩි කිරීම 10 5දී එකතු කරගත්ත කියලා. ඒ 7.8 වැඩි කිරීම 10 5දී එකතු කරගන්නවා කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ වායුවේ දැන් කොළොනේ දත්තයක් විතර ඒ වායුවේ පරිමාව දීලා තියෙනවා. හරිද? පරිමාව 310 ඝන සෙන්ටිමීටර. 310 ඝන සෙන්ටිමීටර. වායු පරිමාව 310 ඝන සෙන්ටිමීටර. මෙන්න මේ 310 කියන එක මනිනකොට මෙන්න මේ බාහිර පීඩනය තමයි අපිට මේ 7.8 වැඩි කිරීම 10 පාරට කියලා. නැත්නම් ඒ වායුවේ පීඩනය. දැන් බාහිර පීඩනය මේ විදිහට මැන්නොත් එහෙම පුතේ පරිමාව මෙන්න මේ තත්ත්වයට ගියාම මැන්නොත් එහෙම. ඔය 7.8 වැඩි කිරීම 10 පාර කියලා කියන්නේ. ඔයාලට බාහිර පීඩනය කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වායු සම්පලයේ මුළු පීඩනය කියලා ගන්න පුළුවන්. අපි කොහොමද බාහිර පීඩනය කියලා ගන්න පුළුවන් මුළු පීඩනය කියලා ගන්න. ඒතර මේ කියන්නේ ඔක්සිජන් වායුවේ ආංශික පීඩනයම නෙමෙයි. ඔය ඔයාලට ගන්න පුළුවන් සරල විදිය තමයි වායුවේ මුළු පීඩනය කියලා. එහෙම ගන්න. හරි 310ක් විය පහත ඒවා ගණනය කරලා සෙල්සියස් අංශක විද්‍යේදී ජලයේ සංතෘප්ත වායු පීඩනය අන්න දීලා තියෙනවා. හරි P0H2O P0H2O at 20 degree Celsius කියලා 1.8 වැඩි කිරීම 10යි නිව්ටන් වර්ග මීටර. ඒක අනිවාර්යෙන් දත්තයක් විතර ඔයගොල්ලෝ දෙන්න. දත්තයක් විතර දෙන්න. දැන් අපිට මේ රූප සටහන අවශ්‍ය වෙන්නේ නැහැ. රූප සටහන අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයා හිතනවා මෙන්න මෙතනින් කපලා කොහොමද යොන්න? දැන් ඔන්න ගත්තා. වායු සාම්පලය ගත්තා. හරිද? වායු සාම්පලය දැන් ගත්තා. හරි? දැන් ගන්නකොට මේ දත්ත ටික දැන් දාගන්න හරියට. දැන් ඔන්න වායු සාම්පලය මම ලොකුට යන්න කියලා හිතන් වෙන්නේ. හරි. එතකොට මේකේ සෙල්සියස් අංශක 26 කියලා උෂ්ණත්වය දාගන්න. එතකොට මේ පරිමාව 310යි. දැන් මේක කවුද ඉන්නේ පුතේ? O2 වායුවක් තියෙනවා අර එකතුලක් තිබ්බ ජල වාෂ්පයක් තියෙනවා. එතකොට මේක මුළු පීඩනය තමයි නොකිය කියන්නේ 7.8 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටරයට කියලා. ප්‍රොෆෙසර් ප්‍රෙෂර්. හරිද? එතකොට ඔය විදිහට දීලා තියෙන්නේ අපිට දත්ත විදියට. ඊට පස්සේ ඕන at 20 degrees Celsius P0H2O accurate weight pressure of water. නැත්නම් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමාන 1.8 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටර දෙක දත්තෙකුත් දිගට. ඔය ටික හරියට දාගන්න. මෙන්න මේක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හරි? මෙන්න මෙහෙම මැන ගන්නකොට මේකේ ජලය තියෙනවා, O2 තියෙනවා, බාහිර පීඩනය 7.8 10 5 නැත්නම් මේ මුළු වායු පීඩනය 7.8 10 5 කියලා ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මේ මම ලොකු කරන්නේ. දැන් මට අර ඉතුරු කැලේ වැදගත් නැහැ. මේකත් අපේ අහන ප්‍රශ්නේ තමයි මුතේ ඔක්සිජන්ගේ ආංශික පීඩනය සොයන්න. මෙන්න ආංශික පීඩනය සොයන්න. හරි? දැන් මේක හරි පහසුවෙන් අපිට ඔක්සිජන් වල ආංශික පීඩනය හොයන්න පුළුවන්. දරුවෝ ඉස්සලා උපකල්පනය කරන්න මේ වායු මොනවද කියලාද? පරිපූර්ණ වායු කියලා. වායු නැත්නම් අපි දෙමු O2 සහ ජල වාෂ්ප. O2 සහ H2O ගෑස් කියලා දාන්න. හරි? පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්නේ යයි අලකා වායු මිශ්‍රණයට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ යෙදී. එතකොට මොකද වෙන්නේ? වායු මිශ්‍රණයේ මුළු පීඩනය සමානයි ඔක්සිජන් වල ආංශික පීඩනය මත ජලයේ සංතෘප්ත ආංශික පීඩනය සෙල්සියස් අංශක 20 දී. ඒක ලියන්න ඕනේ. දැන් මේකෙන් අපිට PO2 හොයා ගන්න පුළුවන්. P total minus P0H2O. එතකොට P total එක තමයි ගන්න වෙන්නේ 4.8 වැඩි කිරීම 10 5යි නිව්ටන් වර්ග මීටරයට. ඒ උෂ්ණත්වයේදී ඔය වායු සාම්පලයේ ඉක්මනට මෙන්න මේ සෙල්සියස් අංශක 20 දී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි පුතා 1.8 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටර. දැන් මේක 7 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටර කියලා අපිට එනවා ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔන්න සිම්පල් B කියන එක හොඳටම ඉගෙන ගන්න ඕන. හරි? සිම්පල් B කියන එක හොඳටම ඉගෙන ගන්න ඕන. ඕක ළමයිට කරගන්න අමාරු පොඩ්ඩක්. ළමයිට ඕක පොඩ්ඩක් කරගන්න අමාරු.
හරි. මම යනවා ලෝක නැත්නම් දෙක. ඔය ලෝක නැත්නම් දෙකේ මොකද කියන්නේ? ඔයාලට කියන එකවත් තේරෙනවද නැහැ. සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී real oxygen ජල වාෂ්ප රහිත ඔක්සිජන් පරිමාව ගන්න. දැන් පුතේ මෙන්න මේ වහගන්න. දැන් ඔයාලට මේ වායු මිශ්‍රණයේ පරිමාවක් ඇවිල්ලා තියෙන මම මේක අකර එකක් තියෙනවා නැත්තම්. දැන් මෙහෙම හිතන්න. දැන් ඔයාලට එකතු කරගත්ත වායු මිශ්‍රණය තියෙනවා. මේක තියෙන්නේ සෙල්සියස් අංශක 20. මේ වෙලාවේ මුළු පීඩනය 7.8 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටරය. මේක O2 වායුවේ ඉන්නවා. O2 වල පීඩනය 7 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටරය. මේක අන්ත ජල වාෂ්ප තියෙනවා. එයා 1.8 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටරය. මම දැක්ක 1.8 වගේ මම ඉතින් හදලා යන්න. මේ වෙලාවේ මිශ්‍රණයේ 310ක වායු පරිමාවක් ගන්න. ඔබේ ඒගොල්ලෝ අපේ නහර ඉස්සරලා මේකෙන් ජලය අයින් කරනවා. ජලය අයින් කරලා ඒ කියන්නේ මේකේ ජල වාෂ්ප ටික අයින් කරනවා. හරි. ඔන්න මම මේකේ ජලය අයින් කරනවා. ජල වාෂ්ප ටික අයින් කරනවා. ඒ ජල වාෂ්ප ටික අයින් කරලා විතරක් නෙවෙයිලු මොකද කියන්නේ? මොකද කියන්නේ? සම්මත හා පීඩනයේදී ඔක්සිජන් ටික විතරක් ගන්න පරිමාව හොයන්න. ඒ කියන්නේ අපිට මේකේ ජලය විතරක් අයින් කරලා බෑ. අපිට මෙන්න මේ වාදනයේ දැන් මේකේ කවුරුද? මේකේ ඔක්සිජන් විතරයි. ඒකත් අපිට කියනවා මෙන්න මේ පද්ධතියේ තියෙන ජලය ටික අයින් කරලා ඊට අමතරව එයාව ගේන සම්මත උෂ්ණත්වය. සම්මත උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 0. ඒ විතරක් නෙමෙයි සම්මත පීඩනයක් තියෙනවා. සම්මත පීඩනය කියන්නේ 1 atm වල. හරි? ඒතර 1 atm කියලා කියන්නේ ආසන්න 1.01 වැඩි කිරීම 10 5 නිව්ටන් වර්ග මීටරයට කියනවා. ඒතකොට දැන් මේකේ ඉන්නේ කවුරු විතරද? O2 විතරයි. O2 විතරයි. හැබැයි දැන් අපි O2 ටිකේ ඉන්න උෂ්ණත්වය දන්නවා. O2 ටිකේ ඉන්න පීඩනය දන්නවා. හැබැයි දැන් අපිට කියන්න බෑ පුතේ පරිමාව 310ක් වෙයි කියලා. මොකද මේකේ මෙතෙන්ට යනකොට ජලය ටික අඩු වෙලා තියෙනවා. උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. පීඩනය වෙනස් වෙලා තියෙනවා. එතකොට මේකේ ඉන්න O2 විතරයි අපේ මනසේ දැන් මෙන්න මේ පරිමාව කොච්චරද කියන්නේ. පරිමාව කොච්චරද කියන්නේ. එතකොට අපිට ඔක එකපාරින් හදන්න පුළුවන්. අපි O2 වායුව දිහා විතරක් අවධානය යොමු කරමු. O2 වල පීඩනය 7 වැඩි කිරීම 10 5යි. දැන් පීඩනය 1යි කියනවා. නැත්නම් 1.01යි 10 5. O2 වායුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. මෙතන සෙල්සියස් අංශක 0යි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යනකොට ඔක්සිජන් හිටපු T වෙනස් වෙලා තියෙනවා. ඔක්සිජන් දැන් ඉන්න පීඩනය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් පරිමාව වෙනස් වෙලා තියෙනවා. හැබැයි වෙනස් වෙලා තියෙකෙත් කියලා ඔක්සිජන් වල ස්කන්ධය. අපි ජලය ටික අයින් කරාට අපි මේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන ඔක්සිජන් පිළිබඳ. ඒක ඔක්සිජන් වල ස්කන්ධයෙන් මුත් වෙනසක් කරලා නැහැ. ඔයාලට මතකයි සංයුක්ත වායු සමීකරණය. සංයුක්ත වායු සමීකරණය. ස්කන්ධය නියතයි නම් පුතේ P1 B1 T1 අනුපාතය P2 V2 T2 අනුපාතයට සමානයි. මම ඔයාලට කියනවා මතකද පුතේ වායු මිශ්‍රණය එක වායුවකට සමානක් එක වායුවකට පමණක් බොයිල් නියමයේ දාන්න පුළුවන්. එක වායුවකට පමණක් චාර්ජ් නියමයේ දාන්න පුළුවන්. එහෙම කියන්නේ එක වායුවකට පමණක් PV සමානයි NRP දාන්න පුළුවන්. මිශ්‍රණයේදී. ඒ වගේ අපිට පුතේ එක වායුවකට පමණක් බැරි වෙයිද මෙන්න මේ සංයුක්ත වායු සමීකරණය කම්බයින්ඩ් ගෑස් ෆ්ලෝ එකට දාන්න. ඉතින් මෙතන ඉඳන් මෙතන කරන බලන්න ඔක්සිජන් විතරක් අවධානයෙන් එයාට මොකක්ද සිද්ධ වෙන වෙනස්කම් කියන්නේ. ඔයාලා එහෙම බැරි නම් මේක හදන්න තව ක්‍රමයක් කියලා දෙන්න. ඉස්සරලාම දරුවෝ ඔයා මෙන්න මෙහෙම කරන්න. ඔයා මෙන්න මෙහෙම කරන්න. ඔයා මේක උෂ්ණත්වය පරිමාව වෙනස් නොකර ඔයා මෙන්න මේ ජලය ටික විතරක් අයින් කරන්න. ජලය ටික විතරක් අයින් කරනකොට පරිමාව නියත වෙනවා. ඒකම පාඩනවා මෙන්න මේ වගේ පද්ධතියක්.
මම මොකද කරේ පරිමාව නියතව තියාගෙන ජලයක විතරක් අයින් කරනවා. මොකද එතකොට ඕටු එක තියෙනවා. දැන් මොකද්ද මම අහුවොත් ඔයගොල්ලන්ගේ අත්දැකීම මෙතන ඔක්සිජන්ගේ ආංශික පීඩනය 7.7 වැඩි කිරීම 10 5 හරි. මට ඒක උත්තරේ වුණා. අපි ටයිප් කරලා WhatsApp එක හරහා zoom එක කරා. මම අහනවා මෙතන ඔක්සිජන්ගේ ආංශික පීඩනය යන කුමක්ද? අර උත්තරේ වань. මෙතන ඔක්සිජන්ගේ ආංශික පීඩනය යන කුමක්ද? ඔයාලට තේරෙන භාෂාවෙන් සරල භාෂාවෙන් මට කියන්න. හරි කියන්න. ඔතන ඔක්සිජන්ගේ ආංශික පීඩනය කියලා අදහස් කරන්නේ මොකක්ද? කියන්නේ. ඒ කිව්වට පස්සේ තමයි ඉස්සරහට යන්නේ. කොහේ හරි මගේ මේ මම දාපු ආදේශ කරපු අගේ වෙනස් 10ක මම හදාන්න. ඒක මම හදන්න ඒක ප්‍රශ්නේ නෑ. මම පස්සේ හරියට කියවන්න බැහැ. හරි. මට එවන්න ඔක්සිජන්ගේ ආංශික පීඩනය කියලා ඔයාලා අදහස් කරන්නේ මොකක්ද? මට ඒක ඕන ඉස්සෙල්ලා. 7.8යි 10.5යි අරක 1.8යි 10.5යි. නෑ නේද 7.8යි 10.5යි එතකොට 7.8යි 1.8ක් කියම් 6යි හරි හරි 6යි 6යි නේ ඒක 6යි 10යි හරි ඒක කියන්නේ ඔක්සිජන්ගේ ආංශික පීඩනය කියන්නේ මොකද්ද? ඔතන ඔය 6 වැඩි කිරීම 10.5 කියන ආංශික පීඩනයේ තේරුම මොකද්ද? ඔයාලා මං හිතන්නේ මයික් එක ඔන් කරලා කතා කරත් මට ඇහෙනවා. බලන්න කවුරුද කියන්නේ? සමීර. ඔචාන්. නෑ නෑ මට සමීකරණය නෙමෙයි ඕන. කියන්න ෂයි. සර් අපිට ඔතන නෝල් බාඩ් එක ගන්න පුළුවන් සර්. නෑ මට බෑ. මට එහෙම සමීකරණයක් නෙමෙයි ඕන. මට ඕන ආංශික පීඩනයක් විතරයි. ඒතර මේ අර්ථයක් කීම ඩෙෆිනිෂන් එකක් ඕන. මේක ටිකක් හරි අංජලික එක. O2 මගින් පමණක් බඳුන තුල ඇති කරන ප්‍රෙෂර් එක. මට තව ටිකක් ඔක විස්තර කරන්න ඕන. O2 වලින් විතරක් ඇති කරන ප්‍රෙෂර් එක තමයි. තව ඔකට තත්ත්ව ටිකක් එන්න ඕන. ඔය අර්ථයක් කීම තව ටිකක් නිවැරදි වෙන්න ඕන. හරිද පුළුවන් කියන්නේ? සෙල්සියස් අංශක 20 දී 310 cm ගානක් තුළ ඔක්සිජන් මගින් විතරක් ඇති කරන පීඩනය. හරියටම ඒක තමයි. උදේ මෙතන ඔක්සිජන්ගේ ආංශික පීඩනය 6 වැඩි කිරීම 10.5ක් කියලා කියන්නේ මේ උෂ්ණත්වයේ මේ පරිමාව තියෙන වාජනය තුළ ඔක්සිජන් විතරක් හිතන නැති කරන පීඩනය. මේ උෂ්ණත්වයේදී නමක් ගන්න. මේ උෂ්ණත්වයේදී මේ පරිමාව තුළ ඔක්සිජන් විතරක් හිටියනම් පීඩනය කියන්නේ ජලයේ දැනෙන්නේ. එනකොට 6 වැඩි කිරීම 10.5 කියලා අර්ථයක් වෙන්නේ මේ උෂ්ණත්වයේදී මේ පරිමාව තුළ ඔක්සිජන් විතරක් හිටියනම් පීඩනය කියලා කියන්නේ ඒක අනිත් පැත්ත මම මේ පරිමාව නොතියාගෙන මේ උෂ්ණත්වයේදීම ජලය ටික විතරක් අයින් කරලා ඔක්සිජන් ටික කරන පීඩනය 6 වැඩි කිරීම 10.5 කියන්නේ. අරක් කියන්නද? O2 වල ආංශික පීඩනය 6 වැඩි කිරීම 10.5 කියලා කියන්නේ ඒ උෂ්ණත්වයේදීම ඒ පරිමාව තුළ නැත්නම් ඒ භාජනය තුළම ඔක්සිජන් විතරක් හිටියනම් ඇති කරන පීඩනය තමයි මොකද ඔක්සිජන්ගේ ආංශික පීඩනය කියන්නේ ඒකගේ 6 වැඩි කිරීම 10.5. දැන් මම මේ කරන්නේ අර දැක්කේ අනිත් පැත්තට කියුවේ. මේ පරිමාව තුළ මේ උෂ්ණත්වයේදීම ඔක්සිජන් විතරක් හිටියනම් ඇති කරන පීඩනය 6 වැඩි කිරීම 10.5 කියන්නේ මේ ධර්ම ටික අයින් කරොත් මේ පරිමාව තුළ මේ උෂ්ණත්වයේදී ඔක්සිජන් විතර පීඩනය 6 වැඩි කිරීම 10.5. එහෙනම් මම මේකේ පරිමාව 310 තියාගෙන පරිමාව 310 තියාගෙන උෂ්ණත්වය සෙල්සියස් වලට විතර තියාගෙන ඒ කියන්නේ ඒ උෂ්ණත්වයේදී ඒ භාජනය තුළ O2 වායු විතරක් තියාගත්තා නම් ඉතින් කරන පීඩනය තමයි පොතේ 6 වැඩි කිරීම 10. මම ආයෙත් කියන්නේ නැහැ. ඒක තමයි ඔක්සිජන් වල ආංශික පීඩනය කියලා අපි අර්ථයක්. දැන් එන ගන්න වාතකයේ පරිමාව එහෙම තියාගෙන උෂ්ණත්වය එහෙම තියාගෙන ජලය ටික විතරක් අයින් කරොත් පද්ධතිය මේ තත්ත්වයටපත් වෙනවා. දැන් මේකට සම්බන්ධය තමයි. දැන් මෙතන වාට සංයුක්ත වායු සමීකරණයේ දාති පොඩි ඔඩ්ඩක්යක් එන්නේ. ජලය ඉන්නවා මෙතන ජලය කියලා කෙනෙක්ට ස්කන්ධය විතරයි කියන එක පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ජලය ඉන්නවා ජලය නැති හින්දා ඒක වායු සමීකරණයක් දාන්න පුළුවන් වේදී වගේ පොඩි සංකයක් ඇති වෙනවා. දැන් පද්ධතිය මේ තත්ත්වයට ගෙනාවට පස්සේ දැන් මෙතන ඉන්න ඔක්සිජන් විතරයි මෙතන ඉන්න ඔක්සිජන් විතරයි. උෂ්ණත්වය වෙනස් වෙලා ඊතරේ වෙනස් වෙලා පරිමාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් යනකොට ස්කන්ධය දෙකයි.
එහෙනම් දැන් අපිට පැහැදිලිවම P1 V1 එකට T1 සමානයි P2 V2 යට T2 දාන්න පුළුවන්. හරිද? P1 කියලා කියන්නේ මේ පද්ධතියද 6 වැඩි කිරීම 10 5යි. නියුටන් වර්ග මීටරයක පරිමාව කියලා කියන්නේ 310 ඝන සෙන්ටිමීටර වවා SI කරන්න ඕනේ නැහැ. SI කරන්න ඕනේ නැහැ. ඉතින් පෙන්සිල් සංඛ්‍යා 20 කියලා කියන්නේ 273යි 293යි ගන්නවා 293යි කියන්නේ සමානයි. P2 කියලා කියන්නේ සම්මත පීඩනය. ඒකද 0.1යි ආසන්න 10 5 නිව්ටන් වර්ග මීටරයක. දැන් පරිමාව තමයි බලන්න. මේ පද්ධතියේ උෂ්ණත්වය සහ පීඩනය වෙනස් කරොත් පරිමාව කොතෙන්ද නවතින්නේ? P1 V1 යට T1 සෙල්සියස් බිඳුවයි කියලා කියන්නේ 273.15 කෙල්වින්. හරියටම ගාන හදනවා කොහොමද ආදිස්න 273.15 කෙල්වින්. අර 273 කෙල්වින් හොඳයි. දැන් ලියාගන්න ආදිස්න උත්තරය. දැන් ඔයාලා බලන්න එතකොට ඔයාලට මම පොඩි සපෝට් එකක් දෙනවා. ඔයාලා මෙතනයි අරගෙන. මෙතනයි අරගෙන. ඔක්සිජන් වායුවට පමණක් දැම්මම ඒත් මේ උත්තරේ නෙන්නේ. O2 වායුව පමණ. ඒතරාල එතන ඒක සෙට් එකක් හදා ගන්නවා. මේ වගේ අවස්ථාවකදී අපිට ඒ තනි වායුවක් ගැන හිතලා අපිට සංයුක්ත වායු සමීකරණය දාන්න පුළුවන්. සංයුක්ත වායු සමීකරණය දාන්න පුළුවන්. ඔකේ ගණන් දෙක තුනක් හදන්න එතකොට තේරෙයි තව ටිකක් හරි බය වෙන්න එපා අවශ්‍ය කරන මෙම ඔක්සිජන් ප්‍රමාණයම මෙම උෂ්ණත්වයේදීම එක වැඩි කිරීම 10 5 පීඩනයේ වියන ලද්දේ නම් මට ඒකට උත්තරේ වම් C තනියම හදන්න ඒ කියන්නේ මෙම ඔක්සිජන් කියලා කියන්නේ අරගෙන තියෙන ඔක්සිජන් ටික අරගෙන තියෙන ඔක්සිජන් ටිකේ පුතේ ජලය අයින් කරනවා උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ මෙම උෂ්ණත්වයේ උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ හැබැයි පීඩනය වෙනස් කරනවා එක වැඩි කිරීම 10 5 බලන්න උත්තරේ වම් විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකක් දෙන්න. උත්තරයක් ඇවිල්ලා එකපාරින් ඔය වැඩේ කරන්න පුළුවන්. ජලය ටික අයින් කරන්න ඕන සෙල්සියස් තාංශක වික්‍රමයි. හැබැයි පීඩනය එකවර කිරීම 10 5 නිව්ටන් වර්ග. පරිමාණ. කෙනෙක් එහෙම අමාරුයි වගේ නේද? මේ උෂ්ණත්වය සහ මේ පරිමාණ ජලය ටික අයින් කරපුවාම මේ තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා මෙතෙන් යන්න පුළුවන්. පරිමාණ වෙනස් උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක දාන දෙන නියමය මොකක්ද කියලා බලන්න. එතකොට ඇත්තටම මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මෙතන ඉඳන් මෙතන T වෙනස් වෙනවා. උත්තරේ නියතයි. පීඩනය සහ පරිමාව කරනවා වැඩේ දෝලණය වෙන්නේ. එහෙනම් M නියතයි T නියතයි. M නියතයි T නියතයි. ඒ නිසා අපිට මේ සමීකරණය අවශ්‍ය වෙනවා. මේක ඕනේ. ඒක ඕනේ. ඇයි ඕනේ නැත්තේ? මෙහෙම හිතුවත් ඔක්සිජන් වල වෙනස් වෙලා තියෙන කොට උෂ්ණත්වය සහ පරිමාව. sorry පීඩනය සහ පරිමාව. නැත්නම් මෙතන ඉඳන් මෙතෙන් හිතුවත් ඔක්සිජන් වායුව මොකද? අචල නියත උෂ්ණත්වයේ අචල වායු ස්කන්ධය සහගත කන්සෙප්ට් කියනවා. නියත උෂ්ණත්වයේ අචල වායු ස්කන්ධය සහ. මොකක්ද ඒ කියන නියමය? බොයිල් නියමය. බොයිල් නියමය කියලා බලන්න. වායුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් P1 V1 ගුණිතේ P2 V2 ගුණිතයට සමානයි. ඒ නිසා අපිට මෙතන දාන්න පුළුවන් ඔයිල් අර මෙතෙන්ට දාන්න පුළුවන් පුතේ O2 වායුවට එකපාරින් කරන එක. ජලය අයින් කරන ගමන්ම පීඩනය වෙනස් කරනවා. ඒක එහෙම කරලා තේරෙන්න ඕන. O2 වායුවට විතරක් P1 V1 සමානයි P2 V2 දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ටිකක් තේරෙනවා. ඔයිල් එක. දැන් මෙහෙම කරලා සමහරවිට එක ගානක් හැදුවා කියලා. ඒක සම්පූර්ණයෙන් තේරෙනවා කියලා මම කියන්නේ නැහැ. එහෙම උලක් ගන්න එපා මේ ගානේ මේ සියලු තේරෙන්න ඕනේ. ඔයාලා තව ගණන් ටිකක් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මම අර අභ්‍යාස මාලාව දෙක තුන වල නිවන් අඳ තියෙනවා. ඔයාලා දිනේ ගණන් ටික හදන්න. දැන් මම ලබන සෞදා වාරගේ අභ්‍යාස මාලාව එකේ ගණන් ටික හදනවා. ලබන සෞදාලේ ගානක්ද? ලබන සෞදා පන්දර පාඩමේ MCQ ටික ගොයි වාගේ පාඩමේ ගණන් ටික හදනවා. ඒකට සහභාගී වෙන්න ඉතින්. ඒවල් ටික ගලන ඒවල් ටික ඉවර කරගන්න. අපසාකච්ඡා කරනකොට මොනවක් නැහැ සම්මුතිය. එහෙනම් P1 V1 සමානයි P2 V2. අපිට අත්‍තරම ගන්න දෙන්නේ V2. V1 කියලා කියන්නේ මොකක්ද මේක? 6 වැඩි කිරීම 10 5. V1 කියලා කියන්නේ මෙන්න මේක 310. මතක තියාගන්න මෙන්න මේකකින් උඹේ උත්තරේ එන්නේ ඝන සෙන්ටිමීටර. හරි? එන්නේ P2. එක වැඩි කිරීම 10 5.
10 තමයි 10 කැපෙනවා. 6 වරක් 310. 6 වරක් බිඳුවයි 6 වරක් එක 6යි 6 වරක් තුන 10යි 1680යි 1 සෙන්ටිමීටර උත්තරේ 1680යි 1 සෙන්ටිමීටර උත්තරේ. හරි එනකොට චාලක අනුපාතය කියන මාතෘකාවට මම වැඩි වෙලාව නාස්ති කරන්න බලාපොරොත්තුවක් නැහැ. පිටු අංක 34ට 35නේ චාලක අනුපාතය. චාලක අනුපාතය. සයිඩ් අනිවාර්යයෙන්ම මේක මේ කොටස මම හදලා තියෙන රිසෝස් බුක් එකත් එක්ක සමගාමීව යන නිසා සයිඩ් ඉංග්‍රීසි මීඩියම් රිසෝස් බුක් එක අනිවාර්යයෙන් ප්‍රයෝග කරනවා. හරි. අද හෙට දිහාට මේක සාඩි කරලා වර ඊට පස්සේ රිසෝස් බුක් එකේ ඒ ටර්ම්ස් ටික හොඳට ගන්න අරගෙන හොඳට කියව ගන්න. හරි. ඔයාලා මතක තියාගන්න ඔයාලට දීලා තියෙන අභ්‍යාස මාලාවල ගණන් එකක්වත් අතාරින්න එපා. ගණන් එකක්වත් අතාරින්න එපා. සියල්ලම හදන්න. මේක අත්‍යවශ්‍ය යාළුවෝ පරිපූර්ණ වායෝස් සහ චාලක අනුපාතය. දැන් මම ඉස්සරහම කියලා දෙන්න පුතේ මොකක්ද මේ චාලක අනුපාතය කියලා කියන්නේ. දැන් දරුවනේ අපි දැක්කා ඔය P1 V1 සමානයි P2 V2. ඊට පස්සේ V1 යට T1 සමානයි V2 යට T2 වගේ සමීකරණ. P1 V1 යට T1 සමානයි P2 V2 යට T2. P1 V1 PV සමානයි NRP වගේ මේ සමීකරණ. මේවා පුතේ හරියටම ඒ කියන්නේ ඕනෑම උෂ්ණත්වයක පීඩනයක. කියන්නේ ඕනෑම වායුවකට ඕනෑම උෂ්ණත්වයකදී ඕනෑම පීඩනයකදී දාන්න බෑ. දැන් මට මේවා පිළිපදින්නේ නැහැ. දැන් මේක මොකද කියන්නේ? එක තැනක P1 P1 පුතේ අනිත් තැනේ P2 V2 පුතේ සමානයි කියලා. එහෙනම් සමාන වෙන්නේ නැහැ පුතේ. සාමාන්‍යයෙන් ඔය අපි දාන වායු වලට එහෙම ඕනෑම උෂ්ණත්වයක පීඩනයකදී එක අවස්ථාවක P1 V1 පුතේ අනිත් අවස්ථාවේ P2 V2 පුතේ සමාන වෙන්නේ නැහැ. දැන් මේක ඕනෑම තත්ත්වයක් කරකේදී මේවා පිළිපදින පුතේ පරිපූර්ණ වායු කියලා අපි හදාගත්තා. ආකාරිත වායුව. පරිපූර්ණ වායුවේ ලක්ෂණ විදිහට අපි ගත්තේ අන්තර්ක්‍රියා නැහැ. ඒ කියන්නේ ආකර්ෂණ බල විකර්ෂණ බල නැහැ. අන්තර්ක්‍රියා නැහැ. ඊට පස්සේ වායු අණුවක පරිමාව අර භාජනයේ පරිමාවට සාපේක්ෂව නොගිනිය හැකි. වායු අණුවක පරිමාව. නොගිනිය. එතකොට දැන් මේ චාලක අනුපාතය කියන කොටස මේ පැහැදිලි කිරීම තියෙන මෙන්න මේ සහ. දැන් අපි දැක්ක නේද පුතේ සමහර වෙලාවට පීඩනය වැඩි වෙනකොට වායු වල පරිමාව අඩු වෙනවා නේද? සමහර වෙලාවට පුතේ උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. සමහර වෙලාවට වායුවක උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. ඒ වගේම වායුවක් පෙරපනකොට ඒ වායුව හරිය පහසුවෙන් මොනවා වෙනවද? ඒකට මොකද කිව්වේ? කම්ප්‍රෙස් කරනවා සම්පීඩනය. වායුව පහසුවෙන් සම්පීඩනයට ලක් වෙනවා. ඒකට පෙරපන්න පුළුවන්. කවුරුහරි දැක්ක දෙනවා වායු වලට નિયમિત හැඩයක් නැහැ. කවුරුහරි බලන්න ඝනත්වය ඉතා අඩුයි පුතේ. ඝනත්වය ඉතා අඩුයි. කකුල මම බැලුවේ ඝනත්වය ඉතා. දැන් අපි බලන්න ඕන මේ වායුවක පීඩනය වැඩි කරපුවම පරිමාව අඩු වෙන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව? දැන් පීඩනයේ පරිමාව ආදී මහේක්ෂ ගුණය පුතේ. එතකොට වායු සාම්පලයක් සමස්තයක් විදියට අරගෙන අපි අධ්‍යයනය කරන දේවල් මේ තියෙන්නේ. වායු සාම්පලයක් සමස්තයක් විදියට ගත්තාම පීඩනය වැඩි කරොත් පරිමාව අඩු වෙනවා, උෂ්ණත්වය වැඩි කරොත් පරිමාව වැඩි වෙනවා. එහෙනම් පරිමාව නියතව දාන උෂ්ණත්වය වැඩි වෙනවා, පීඩනය වැඩි වෙනවා. වායුව පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන්. වායුවට නියමිත හැඩයක් නැහැ. වායු ඝනත්වය ඉතාලුයි. දැන් මේ වගේ දේවල් අපි වායුවට ලක්ෂණ විදියට දකිමු. ಗುಣ විදියට දකිමු. අපිට ඇයි එහෙම වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් අපි ළඟ නැහැ. පීඩනය වැඩි දැන් මවුල සංඛ්‍යාව වැඩි කරනකොට මවුල සංඛ්‍යාව වැඩි කරනකොට එක්ක පීඩනය වැඩි වෙනවා. නැත්නම් මවුල සංඛ්‍යාව වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා. ඇයි කියන්නේ ඇයි කරනවා අපිට ඒකට හේතු නැහැ. අපි වායුවේ ලක්ෂණ කතා කරා තමයි ಗುಣ කතා කරා තමයි. අපි කතා කරලා තියෙන වායුවක් සමස්තයක් විතර ගත්තාම අපි දකින දේවල් තමයි මේ කියන්නේ.
ඒ කියන්නේ බාහිරින් එළියට දකිනවා වගේ එකක් මේ තියෙන්නේ. නේ? පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙන්නේ, උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙන්නේ. මම කියන්නේ තේරුණාද? ඒනම් දැන් අපිට අවශ්‍ය වෙනවා මේ දේවල් පැහැදිලි කරන්න. ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්නේ කියලා පැහැදිලි කරනකොට අපිට වායු සාම්පලයක් දිහා මේ සමස්තයක් විතර වායු සාම්පලයක් අරගෙන බලන්න බැහැ. අපිට යන්න වෙනවා අණුක මට්ටමට. මෙන්න මේ සිද්ධි පැහැදිලි කරන්න අපිට මේ වායු වල අණුක මට්ටමට සාකච්ඡා කරන්න වෙනවා. අණුක මට්ටම. ඒ කියන්නේ අපි කියනවා අන්වීක්ෂීය ගුණ මයික්‍රොස්කෝපික් ප්‍රොපර්ටිස් ගැන කතා කරන්න වෙනවා. දැන් මේ දේවල් අපිට මැක්‍රොස්කෝපික් ප්‍රොපර්ටිස් මහේක්ෂ ගුණ. මහේක්ෂ ගුණ විස්තර කරන්න අපිට බහින්න වෙනවා මේ අන්වීක්ෂීය ගුණ වලට. මොනවද මේ අන්වීක්ෂීය ගුණ කියන්නේ? උදාහරණයක් විදිහට වායු අණුවක් අල්ලගෙන වායු අණුවක වේගය. වායු අණුවක වේගය. වායු අණුවක චාලක ශක්තිය. වායු අණුවක චාලක ශක්තිය. ඒතර මෙන්න මේ වගේ ඒ වායුවෙන් වායුවට අධ්‍යයනය කරමින් මහේක්ෂීය ගුණ පැහැදිලි කරලා අපි බලමු අන්වීක්ෂීය ගුණ කොහොමද ප්‍රයෝජනයට ගන්න කියලා. අන්නේ මහේක්ෂ ගුණ පැහැදිලි කිරීම සඳහා ඒ අන්වීක්ෂීය ගුණ වාර්තා කරන්නේ කොහොමද කියන එක තමයි චාලකවාදී. එහෙනම් අපි චාලකවාදී භාවිත කරන්නේ මෙන්න මේ වගේ දේවල් පැහැදිලි කරන්න හදාගත්ත ආකෘතියක් තමයි චාලකවාදී කියන්නේ. මොකක්ද? මෙන්න මේ වගේ වායුවක අපි පොදු වශයෙන් දකින දේවල් පැහැදිලි කරන්න හදාගත්ත ආකෘතියක් තමයි චාලකවාදී කියන්නේ. චාලකවාදී කියන්නේ. එහෙනම් දැන් මේ වගේ සමීකරණ පිළිබඳව පරිපූර්ණ වායු මෙන්න මේ ගුණ පෙන්වන්නේ පරිපූර්ණ වායු ටික මේ අපි මේ සමීකරණ ඕන වෙලාවක උපම ප්‍රත්‍යක් කරන දෙදී පිළිපදින පරිපූර්ණ වායු ටික පරිපූර්ණ වායුවක පීඩනය වැඩි කරද්දී පරිමාව වැඩි වෙන්නේ දුෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව වැඩි වෙන්නේ දුෂ්ණත්වය වැඩි කරද්දී පීඩනය වැඩි වෙන්නේ මෝල් සංඛ්‍යාව වැඩි කරද්දී පීඩනය වැඩි වෙන්නේ මෝල් සංඛ්‍යාව වැඩි කරද්දී පරිමාව වැඩි වෙන්නේ පහසු වෙන සම්පීඩනය වෙන්නේ නියමිත හැඩයක් නැත්තේ ඝනත්වයට අඩු වෙන්නේ ඇයි ඔන්න ඔය වගේ කාරණා ටික පැහැදිලි කරන්න අදාළත් ආකෘතිය තමයි පරිපූර්ණ වායුවක් සඳහා චාලකවාදී කියලා කියන්නේ. දැන් චාලකවාදයේ පුරකට අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ වගේ දේවල් වලට හේතු. දැන් තේරෙනවද? එතකොට ඒකොල්ලෝ මෙන්න මෙහෙම කතාවක් කියනවාද දැන්? දැන් ඔයාලා දන්නා පරිපූර්ණ වායුවක් ගත්තා කියලා A කියන වායුවක් තියෙනවා B කියන වායුවක් තියෙනවා මේ A කියන වායුව අණුක ස්කන්ධය B කියන වායුවේ අණුක ස්කන්ධය සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ඒ පරිපූර්ණ වායුවක් තවත් පරිපූර්ණ වායුවකට 100%ක් සමසම වෙන්නේ. පරිපූර්ණ වායුවක වායු අණු ස්කන්ධ තවත් වායු අණු ස්කන්ධ අසමාන වෙන්න පුළුවන්. ඒ නිසා E කියලා පරිපූර්ණ වායුවක් B කියලා පරිපූර්ණ වායුවක් C කියලා පරිපූර්ණ වායුවක් එකිනෙකාට පරිපූර්ණ වායු තියෙනවා. එහෙම නැත්නම් අපි ළඟ තියෙන ඇත්ත වායු අපි පරිපූර්ණව හැසිරෙනවා කියලා ගත්තොත් O2 හීලියම් වඩා වෙනවා හීලියම් හයිඩ්‍රජන් වඩා වෙනවා C වඩා N2 වෙනස් වෙනවා. එතකොට අපි ඉස්සරලාම් කරන්නේ දැන් මේ දේවල් පැහැදිලි කරන්න නම් චාලකවාදයේදී අපි චාලකවාදයේදී හඳුනා ගන්නවා මේ කුලියක් මෙන්න මේ වගේ වියලුයි. මෙන්න මේ කාරණා තුන්ක වෙලෙයි. මේ වගේ වියලුයි මේ කාරණා තුන්ක වෙලෙයි. අනේ ඒ කියන විදිහට වායුවක් ඉන්නවනම් ඒ කියන කාරණා තුන්ක කරනවා නම් අන්න එතකොට අපිට ඒ මෙන්න මේ දේවල් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරන්න පුළුවන් චාලකවාදයේ ඒ දාගන්න කාරණා ඔස්සේ. ඉතින් පැහැදිලිද? දැන් චුට්ටක් තව ටිකක් ඔයාලට මේ වැඩේ කරද්දි තේරෙයි කොහොමද චාලකවාදී භාවිත කරන්නේ. දැන් ඒක ඔයාලට මම කියපු විදිහට ඔයාලට ඉස්සරහට පුළුවන් වෙනවා චාලකවාදී භාවිතේ පරිමාව අඩු කරද්දි පීඩනය වැඩි වෙන්නේ නැහැ. පීඩනය වැඩි කරද්දි පරිමාව අඩු වෙන්නේ නැහැ. මවුල් සංඛ්‍යාව දැන් මම කිව්වේ මේවා පැහැදිලි කරද්දි මේක ඉගෙන ගන්න කියලා මේක ඉගෙන ගත්තාම ඔයාලට මම පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. හරි? මවුල් සංඛ්‍යාව වැඩි කරද්දි පීඩනය වැඩි වෙන්නේ නැහැ. වායුවක් මොහොතේ සම්පීඩනයට ලක් වෙන්නේ නැහැ කියනවා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. ඒක පුළුවන් නම් හරියන චාලකවාදී ඉගෙන ගන්න එකේ තේරුම තමයි මේ වගේ දේවල් පැහැදිලි කිරීමට ඔයාලට තේරෙන්නේ. තේරුණාද? හැබැයි චාලකවාදී ඉගෙන ගන්නට පස්සේ මේ දේවල් පැහැදිලි කරන්න බැයි නම් ඒක චාලකවාදයෙන් නුරු නැත්නම් චාලකවාදයෙන් හදලා තියෙන මේවා පැහැදිලි කරන්න නෙමෙයි. එහෙම නැත්නම් ඔයාලට චාලකවාදයේ තේරෙලා නැහැ. මම කියනවා චාලකවාදී මේක පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන් වෙනවා චාලකවාදී ඉගෙන ගන්නට පස්සේ මේකේ දාගත්ත කරුණු කාරණාවලින් මේ දේවල් පැහැදිලි කරන්න. මම හිතුවේ වායුවක්යි පහසුවෙන් කරපන්න පුළුවන් කියලා ඔයාලට චාලකවාදී කියන්න පුළුවන් වෙනවා. එනම ටියුටර් එකපාරක් කියවලා උඩ තියෙන ටික තව කොටසක් මේ චාලකවාදී කියන කන්සෙප්ට් එක සාමාන්‍ය හිතන්න අපිට මේ වායු වල විතරක් තියෙන එකක් කියලා නෑ. පදාර්ථයේ ගුණ පැහැදිලි කරන තුම අපිට චාලකවාදී එන්නේ. ඒතකොට අපි මේ චාලකවාදයේ කතා කරන්නේ පරිපූර්ණ වායුවක් නැත්නම් වායුවක් සම්බන්ධ කොටස විතරයි. චාලකවාදයේ කියන එක ධන වලට, චාලකවාදයේ කියන එක ද්‍රව වලට,
ඒවට දාලා ඒ ඝනවල සහ ද්‍රවවල පැහැදිලි කරන්න පුළුවන්. අපි චාලකණුපාතය කියන 100%ක් නැත්නම් වායු වලටම අදුතරක් හදුව කරන්නේ නෙවෙයි. මෙතනදී කතා කරන්නේ වායුවක් සම්බන්ධව චාලකණුපාතය කොහොමද භාවිත කරන්න පුළුවන් මේ දේවල් පැහැදිලි කරන්න. ඒකත් ටිකක් තේරුම් ගන්න. හරි. ඉහත කොටස් වලදී අපි පරීක්ෂණාත්මක දත්ත මත පදනම් වූ කියවමනට උත්තරේ. ඉහත කොටස් වලදී අපි පරීක්ෂණාත්මක දත්ත මත පදනම් වූ වායු සම්බන්ධ නියම අධ්‍යයනය කර අවබෝධය ලබා ගත්තෙමු. එවැනි පරීක්ෂණ මගින් විවිධ තත්ත්ව යටතේදී වායු පද්ධති හැසිරෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. පරීක්ෂණ මගින් එම නිරීක්ෂණ ලබා ගත්තද වායු පද්ධති එලෙස හැසිරෙන්නේ මන්ද යන්න අප දැනගත යුතුය. නිදසුනක් ලෙස වායුවක් සම්පීඩනය කළ විට පීඩනය වැඩි වන බව වායු නියම ආධාරයෙන් අපිට පුරවකථනය කළ හැකියි. ඒ කියන්නේ මොකද දැන් PD සමන NRT සමීකරණේ අපිට වෙන්නන්න පුළුවන් මෞල සංඛ්‍යාව නියතව තියාගෙන R නියතව P නියතව තියාගෙන සම්පීඩනය කරනවා කියන විදිහේ පරිමාව අඩු කරනවා. එහෙම වුණොත් පීඩනය වැඩි වෙනවා. ඒක අපිට මේ වායු නියමය භාවිතා කරලා පුරවකථනය කරන්න පුළුවන්. පරිමාව අඩු වුණොත් පීඩනයට මොකද වෙන්නේ කියලා. මේක නියතව තියාගත්තොත්. ඒක නේ කියන්නේ පුරවකථනය කළ හැකි නමුත් වායුවක් සම්පීඩනය කළ විට අණුක මට්ටමින් ඒට කුමක් සිදු වේද යන්න අප දැනගත යුතුයි. ඒ කියන්නේ අයි මේ වායුවේ පරිමාව අඩු කරනකොට අණුවට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මොනවාද වෙනස්? පරිමාව අඩු කරනකොට පීඩනය වැඩි වෙන්න නම් අණුවල මොකද්ද වෙනස් වෙන්නේ? අණුවල මොකද්ද වෙනස් වෙන්නේ? ඇයි පීඩනය වැඩි වෙන්නේ කියලා හිත අපි දැනගන්න. හරි? මෙවැනි අවස්ථාවෝ පවතින ගැටලු පැහැදිලි කිරීම සඳහා සෛද්ධාන්තික ආකෘතියක් අවශ්‍ය බැවින් අපට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට උදව් වන සිද්ධාන්තයක් අවශ්‍ය වේ. අණුක මට්ටමින් වායු වල හැසිරීම පැහැදිලි කිරීමට යොදා ගන්නා සිද්ධාන්තය චාලකණුපාතය ලෙස හඳුන්වන්නේ. අණුක මට්ටමින් මොලිකියුලර් ලෙවල් එක. ඒක මොලිකියුලර් ලෙවල්. ඒ කියන්නේ අපි අණු මට්ටමට කියලා සාකච්ඡා කරනවා. ඩාරියෙන් එක අපි ඇඟ ඇතුළට ගිහිල්ලා සෛලෙන් සෛල අක්මා සෛල මෙහෙමයි ඊට පස්සේ කීපියෝ සෛල මෙහෙමයි හાર્ට් එකේ සෛල මෙහෙමයි වෙන වෙනම අධ්‍යයනය කරනවා අපේ සමහර දේවල් පැහැදිලි කරනවා. ඒ වගේ දේවල් තමයි මේ අන්නේ. ඒකම මේ දේවල් පැහැදිලි කරන්න. ඒ චාලකණුපාතයේදී කියන වායුවක් මෙන්න මේ වගේ විය යුතුයි. ඔය ඉතින් පරිපූර්ණ වායුවක් සහ චාලකණුපාතයේ ප්‍රධාන මොකක්ද? ඔය ටික හිතට මතක තියෙනවා. හිතට මතක තියෙනවා. සහ ඒ මතක තියාගන්න චාලකණුපාතයේ උපකල්පන වෙන්නේ අපිට චාලකණුපාතයේ ඉවර කරනවා. මෙතනදී සමහරක් දේවල් පැහැදිලි කරගන්න පුළුවන්. මෙතනදී සමහරක් දේවල් පැහැදිලි කරගන්න පුළුවන්. නැත්නම් හරි. අපි එකින් එක කියවමු. පොඩි කම්මැලි ගතියක් ඇති වෙනවා. නමුත් කම්මැලි ගතිය තරු පේන්නේ විභාගට ආවම කියලා. ඒ අවරයිදන්නේ වායු ෆිසිකල් නම් සමතුලිතතාවය වගේ දේවල් තමයි අමාරු. එහෙම නැත්නම් ෆිසිකල් නම් අමාරු වෙන්නේ මෙය නෑ වායු පාව වර්ධින්න පුළුවන්. වායු පාව වර්ධින්න පුළුවන්. ඒ පරිපූර්ණ වායුසලා චාලකණුපාතයේ ප්‍රධාන උපකල්පන එක වායුවක් දෘಢ ගෝලාකාර වායු අණු වලින් සමන්විත වීම. මොන බලන්න. වායුවක් කියවනේ. වායුවක් දෘಢ. ඒ කියන්නේ සාධක. අතන වායුවේ ගෝලාකාරද දැන් අපි දැනන්නේ අපි උපකල්පනය කරනවා වායුවක් ගෝලාකාරයි. වායුවක් දෘಢ ගෝලාකාර අණු වලින් සමන්විත. දැන් හිතන්න කාබන් ඩයොක්සයිඩ් මෙහෙමද තියෙන්නේ යන්තම් ගෝලාකාරද? ඈ කාබන් ඩයොක්සයිඩ් ගෝලාකාරද ප්‍රවේගය. අපි උපකල්පනය කරනවා වායුවක් ගෝලාකාර. ඒ වගේ දෘಢ ගෝලාකාරයි. හරි? එහෙනම් පුළුල්ල පතුරුන ඉතා කුඩා අංශු රාශියකින් පැතිරිලා හරිද? අණු පරමාණු අණු වලින් වෙන පරමාණු වලින් වායුව සමන්විත වන අතර වායු අණු ප්‍රමාණයෙන් වායු අණු දුරට සාපේක්ෂව නොගෙන හැටි කරන්නේ. මොකද වෙන්නේ? වායු අණුක තරම අණුක විශාලත්වය වායු දෙකක් අතර දුරට සාපේක්ෂව ඉතා කුඩා නැත්නම් නොබිනි හැකි. මොකක්ද දන්නවා මේ කියන්නේ? වාදනයක් ගන්න මෙන්න මේ වාදනයේ වායු සම්දේහයකට ඉන්න පුළුවන් උපරිම දුරච්චක. මෙන්න මෙතන වායු වුණත් මෙතන වායු වුණත් තියෙනවා. එතකොට මෙන්න මේ වායු අණු දෙකක් එක්ක මෙන්න මේ දුර ගත්තාම ඒ වායු අණු වල තරම වායු අණු වල ප්‍රමාණය ඉතා කුඩායි. ඔබ තේරෙන භාෂාවෙන් කියනවා නම් හරි. හරි. එහෙම නැත්නම් මොකද සාමාන්‍යයෙන් නම් මේ වායු තුල වායුන් ප්‍රතිප්‍රාගණය කරනවා. එතකොට
මේ සලකන වායු අණු දෙකක් අතර දුර ගත්තාම ඒ දුරත් එක්ක බලද්දී පුතේ මේ වායු අණු වල ප්‍රමාණය නොසලකා හැකියි. අපිට තේරෙන භාෂාවෙන් ඒතර මොකද වෙන්නේ? ඒ කියන්නේ වායු අණු අතර ගැප් එක ගොඩාක් ලොකුයි කියන්නේ. ඒ කියන්නේ මේ වායු අණු අතරට අවෝන වායු අණු වලට එන්න පුළුවන්. එහෙම කිව්වම තේරෙන්නේ නැත්තම් වායු අණු අතර වායු අණු දෙකක් අතර දුරට සාපේක්ෂව වායු අණුවක් ඉතා කුඩායි කියලා කියන්නේ පුතේ. අණු අතර පට්ටි ගන්න තියෙනවා. අන්න ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඔය භාෂාවෙන් අපි තේරුම් ගන්නවා පොඩ්ඩක් ඒක විදිහට. වායු එක යම්තක තමයි වාදනයේ පරිමාණයට සාපේක්ෂව මේ වායු දෙක කුඩායි කියලා කියන්නේ. ඒ කියන්නේ වාදනයේ පරිමාණයට සාපේක්ෂව මේ වායු අණු වල පරිමාණ මොනවා කරන්න පුළුවන්ද? නොදලකා හරියට පුළුවන්. එතකොට වායු අණු දෙකක් අතර දුරට සාපේක්ෂව වායු අණු ප්‍රමාණය කරගන්න බම්පාට නැවෙන්නේ පට්ට ඉස්තර කොට. පට්ට ඉස්තර කොට. එහෙමද? එතකොට කියන ඕන දැන් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට තදකල් ඔක්කේ යන්නේ පුතේ උපකල්පනය. එතකොට අර ටියුට් එකේ ලා අකුරේ යන්නේ. මේ බෝල්ට් එක නැත්නම් අකුරේ යන්නේ. ඒ උපකල්පනයේ පදනම් කරගෙන වායුවක මොන ලක්ෂණයද පැහැදිලි කරන්න පුළුවන් එක. දැන් මම දකින තාත්තා පිළිවෙලේ පුතේ අර සත්‍ය සත්‍ය ප්‍රකාශය 40 50 පළමු ප්‍රකාශය සහ දෙවන ප්‍රකාශය පැහැදිලි කරන අන්නේ ප්‍රශ්නේ නියමව දාන්න පුළුවන් තියරි කියන්නේ නැත්නම් මෙතනදී. දැන් මොකද උපකල්පනය වායු අණු දෙකක් අතර දුර සාපේක්ෂව වායු අණු ප්‍රමාණය ඉතා කුඩායි නේද මොකක්ද පැහැදිලි කරන්න පුළුවන්. ඉතා ළඟින් අංශු දැකසී ඇති ඝනයක හෝ ද්‍රවයකට වඩා වායුවක පරිමාණ ඉතා විශාල වන බව මෙම උපකල්පනය මගින් නිවැරදිව පුරෝගතනය කළා. එකක් තමයි මෙන්න මේක උදේ. දැන් අපි හිතමුකෝ ජලය ගන්නකො ජලයේ ඝන අවස්ථාව. ජලයේ ද්‍රව අවස්ථාව, ජලයේ වාෂ්ප අවස්ථාව. මම ගන්න ජලාණු 1000. ජලාණු කියන්නේ 1000. දැන් මේ ජලාණු 1000 අයිස් වලට මෙච්චර පරිමාණයක් පිළිගන්නේ. මේ වගේ පරිමාණයක් අයිස් කරලා තියෙනවා. ඒකත් ද්‍රවයක් වුණොත් ඇත්තම ද්‍රවයක් වෙද්දි ඔය පරිමාව වගේ පොඩි වෙනසක් නෙවෙයි. ඔය වගේ පරිමාවක්. හැබැයි ඔය ජලාණු 1000 උදේ වායු වලටපත් වුණොත් එයා ඉතින් සාමාන්‍ය එකම තත්ත්වයක තියෙදි ලොකු පරිමාවක්. එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා ඝනයක පරිමාව ඒකම ද්‍රව වුණොත් ඒකම වායුවක් වුණොත් ඒ වායු සංකේතන පරිමාව ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් අපි ගන්නෙ වායුවක් ගත්තාම දැන් ඝනයක අංශු 100ක් ද්‍රවයක අංශු 100ක් ගන්න පරිමාව නෙවෙයි වායුවක අංශු 100ක් ගන්න පරිමාව. අන්න ඒක පැහැදිලි වෙනවා මේකේ. ඇයි ඔගේ කියනකොට වායුවක් පොළොන්නක පැතුනේ. හරි පොළොන්නක පැතුනේ ඉතා කුඩා අංශු වලින් සමන්විතව ඒ වගේම වායු අණු අතර දුර ගත්තාම දැන් හිතන්න ජල අණුව ඝනය තුල තියෙන ජල අණුව සයිස් එක අණුව සයිස් එක එකයි නේද? ඒතකොට ද්‍රවයේ අණුව සයිස් එකයි වායුව අණුව සයිස් එකයි නේද? අණුව සයිස් එකයි. එතකොට දැන් අපි වායුව වල උපකල්පනය කරනකොට ඒ අණු දෙකක් අතර දුරත් එක්ක මේක සයිස් එක නොගිනිය හැකියි කියලා. මම කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරනවා. වායුවක තමයි අපි උපකල්පනය කරන්නේ. ඒ වායු අණු දෙකක් අතර පවතින දුරත් එක්ක ඒ වායු වල සයිස් එක නොගිනිය හැකියි. එහෙනම් මේ නොකිය මොකද්ද කියන්නේ? වායු වල දුරින් ඉන්නවා කියලා. ඒතකොට ඝනයක දෙක කතාව කියන්නේ ඇයි ඝනයක ළඟින් ඉන්නේ? ඒතකොට ඝනයක ළඟින් ඉන්නකොට උදේ මේ අණු දෙකේ සයිස් එකත් එක්ක මේ දුර නොසලකාරින්න බෑ. සෝරි. දුරත් එක්ක අණුවේ සයිස් එක නොසලකාරින්න බෑ. දැන් මෙහෙම හිතන්නකො. මමයි මල් ළඟ ඉන්න ළමයි කොහොම හිටගන්න. ඒතකොට අපි දෙන්නගේ සයිස් එකත් එක්ක අපි දෙන්න අතර දුර බෑ. හැබැයි මම මෙතන ඉන්නවා තවත් මේ කිලෝමීටරක් දුරින් ඉන්නවා. ඒක අපි දෙන්නගේ සයිස් එකත් ඒ දුරත් එක්ක අපි දෙන්නගේ සයිස් එක නොසලකා හරින්න පුළුවන්. එහෙනම් පුතේ අණු වල සයිස් එකත් එක්ක ඒ දුරත් එක්ක අණු වල සයිස් එක නොසලකා හරින්න පුළුවන් වෙන්නේ අණු ගොඩක් දුරින් ඉන්නවා. අණු ගොඩක් දුරින් ඉන්නවා කියලා කියන්නේ අණු 1000 ඒ විදිහට පුතේ අණු අතර දුරට සාපේක්ෂව අණු වල සයිස් එක නොසලකා හරින්න මට්ටමේ ඉන්නවා කියන්නේ අණු 1000 පට්ට දුරින් ඉන්නවා කියන්නේ. අණු 1000 පට්ට දුරින් ඉන්නවා කියලා කියන්නේ ඒගොල්ලෝ ඉන්න ලොකු පරිමාණයක් අයිති කරගන්න කියන්නේ. මේක 3-4 පාරක් කියනවා දවස් කීපයක් කියයි හරියටම ට්‍රැක් එකට වැටෙන්න. නමුත් තේරුම් ගන්න උත්සාහ. ඒතරම් ඝනයක සාධනයක කියන්නේ නැහැ. ඒ අණු ගොඩක් දුරින් ඉන්නවා කියලා. අපි ඝනයක සාධනයක කියන්නේ නැහැ. ඒ වායු අණු දෙකක් අතර දුරට සාපේක්ෂව මෙන්න මේ දුරට සාපේක්ෂව මේ අණු වල තරම නොසලකා හරින්න බැහැ කියලා කියන්නේ. ඒ මොකද කියන්නේ? මොකද ඒක ළඟින් ඉඳපුවාම දුරක් වලින් වායු එක දුර සහ දුරේ ඩයිමන්ෂන් සහ දෙක. ඒ දුර සඳහා එන අගය සහ මේ වායු
අණු සතහනේ නාගයන් සංසන්දනය කළ හැකි මට්ටමේ. ඇති නේද ඒක? එහෙම තමයි ඒක අදහස එන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මම මොකක්ද ඒ කරේ? මෙන්න උපකල්පනය එහෙනම් මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් වායුවක පරිමාව ඉතා විශාල වෙනවා. ඉතා විශාල වෙනවා. අණු දෙකක් අතර දුර සාපේක්ෂව අණු ඉතා කුඩායි නම් ඒ කියන්නේ අණු ගොඩක් දුරින් කරනවා. අණු ගොඩක් දුරින් ඉන්නකොට ලොකු පරිමාණයක් අයිති කරනවා. අන්න ඒක තමන් වචනෙන් දාගන්න. තව වායු මාංශ පුරුල පැතිරී ඇති බැවින් ඝන වලට සහ ද්‍රව වලට සාපේක්ෂව වායු වල අඩු ගණිතයක් හරියට මොකද? ඇයි ඒ? දැන් මේ හිතන්නකො ජලාණු තා හිතන්නකො ග්‍රෑම් 1යි කියලා උත්. ග්‍රෑම් 1යි කියලා හිතන්නකො. එතකොට ජලාණු මේ මං ගත්ත මෙතන ජලාණු 1000 මේ ජලාණු 1000. එතකොට ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධය බෙදීම පරිමාණය. එතකොට එකම ස්කන්ධේ ග්‍රෑම් 1යි. අනන්තේ පරිමාව ලොකු වුණොත් ඝනත්වය අඩු වෙනවා. එතකොට හරියද? ග්‍රෑම් එකේ දාන පරිමාව කුඩායි ග්‍රෑම් එකේ දාන පරිමාව කුඩායි. ඇයි? අණු ළඟින් ඇතුල්ලා ඉන්නේ. අණු කිසිකුත් පරිමාව කුඩා වුණොත් පරිමාව කුඩා වුණොත් ඝනත්වය වැඩි වෙනවා. එතකොට දැන් මේ අණු දුරින් පවතින නිසා කවදයක් පැහැදිලි කරන්න පුළුවන්. ඇයි ගණිත සූත්‍රවේද ඝනත්වයට සාපේක්ෂව වාෂ්පයේ ඝනත්වය වැඩි වෙනවා. කිව්වේ නේද? අණු දුරින් පවතින දැන් තව දෙයක් ආපුදී ඝනත්වය අඩු වෙනවා. එහෙනම් වායුවකට ඉතා අඩු ඝනත්වයක් තියෙන්නේ. ගණිත ද්‍රවික ඝනත්වයට සාපේක්ෂව ඒ වායුවකට අඩු ඝනත්වයක් තියෙන්නේ කියලා මෙතන කියන පළවෙනිම ගතිය. මොකක්ද? ඝනත්ව ද්‍රව වලට සාපේක්ෂව වායුවල ඝනත්වය ඉතා කුඩා වේ. ප්‍රකාශය හරි. එහා පැත්තේ දෙනවා වායුවක අක්ෂිණ දුරින් පිටයි. වායු කන්දතුලින් පිටනවා. ඔව් හරි. පැහැදිලි කරලා පැහැදිලි කරන්නේ අපිට හිතා ගන්න බැරි පැහැදිලි කරනවා. නම පැහැදිලි වෙනවා. වායු දුරින් ඉන්න නිසා තමයි ඝනත්වය අඩු වෙන්නේ. දැන් තේරුණා නේද? ඒ වගේ ප්‍රශ්න නියමිතව නිර්මාණය කරන්න පුළුවන් මේ චාලකනුපාතයේ උපකල්පන සහ උපකල්පන වලින් මොකක්ද පැහැදිලි කරන්න පුළුවන් කියන එක ඔබට තේරුම් ගන්න. දැන් කාරණා දෙකක් පැහැදිලි කරා. එකක් තමයි විශාල පරිමාණයක් අයිති කර ගැනීම. ඒ ඔස්සේම පැහැදිලි කරන්න පුළුවන් ඝනත්වය ඉත අඩු වීම. තව එකක් තියෙනවා. මේ උපකල්පන වගේ වායු වල ඉන්න සම්පීඩනය පැහැදිලි කරන්නේ. කොහොමද මේ පැහැදිලි කරන්නේ? දැන් මේකේ මම දැන් කියවනේ. දැන් මෙතන කියන්නේ නැහැ පුතේ වායු මාංශ දුරින් ඉන්නවා කියලා. ළඟින් ඉන්නවා කියලා කිව්වෙත් නෑ තමයි. නමුත් ඒ ඝන ද්‍රවවලට සාපේක්ෂව දැන් අපි මේ කතා කරමු. අපි නැත්තම් පාඩුවේ මුලම කතා කරන්නේ ඝන සහ ද්‍රව වල වායු ළඟින් ඇසිරියද කියලා. ඒක තමයි දැන් මෙහෙම කරන්නේ. මොකක් හරි පදාර්ථයේ යම් අවස්ථාවකදී අංශිකව ළඟින් ඇසිරලා ඉන්නවා. දැන් මේක තෙරපන්න බෑනේ. ඇයි අංශු ඉඳ නැහැ අංශුවක. පොඩ්ඩක් තෙරපයි වුණා. හැබැයි වායුවක සම්පූර්ණ කොහොමද? උඩට සාපේක්ෂව ඒ වගේ ප්‍රමාණ නොසලකා හැරීමක්. ඒ කියන්නේ ගොඩක් දුරින් පවතින. දැන් මම මේ ගන්න මේ බැලුණා කියනවා බැලුනේ. දැන් මේක තෙරපන්න බැරි පුළුවන්. ඇයි? මේ දැන් ලඟ වෙන වෙයි අට ඉලක්ක තියෙනවා. මේ ලඟ වෙන වෙයි අට ඉලක්ක තියෙනවා. 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 ඒරපොතේ වායුවක් වලට සම්පීඩනය කරන්න පුළුවන් වෙන්නේ. ඇයි? වායු මොනතර ඉඳ තියෙන නිසා. වායු වල ඉඳ තියෙන්නේ ඇයි? වායු පුරුල් පරාසයක පැතිරලා තියෙන නිසා. වායු අණුවල නැත්නම් වායු ඉදිරි පවතින නිසා. එහෙනම් ඔන්න ඔය කියන කාරණේ බුද්ධ අපිට කාරණා තුනක් පැහැදිලි කරන්න පුළුවන්. ඇයි වායු පරිමාව ඉතා විශාල වෙන්නේ? හරි. වායුවක පරිමාව ඉතා විශාල වෙන්නේ ගණයක් සහ ද්‍රවයක් එකම අණු සංඛ්‍යාව කියන ගණයක් සහ ද්‍රවයක් ගන්න පරිමාව වල වායුවක පරිමාවයි විශාල වෙන්නේ. ඒ ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන් ගණයක් සහ ද්‍රවයේ ඝනත්වය වල ඇයි වායු ඝනත්වය අඩු වෙන්නේ? ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ මේ අණු දුරෙන් පවතිනවා කියන එකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ගණයක් ද්‍රවයක් සම්පීඩනය කරන්න බැරි වෙනකොට ඒ වායුවක් කොහොමද සම්පීඩනය කරන්න පුළුවන් වෙන්නේ? හරි. පැහැදිලි කට්ටිය ඉන්නවද? දින්ද කියලා පාවලා නෑ නේ මේක උතර අහගන්න ඕන. මේකෙන් තමයි ඔයගොල්ලන්ට ගොඩක්ම වායු වල හතරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා හරියට ගොඩ දාන්න ඕනේ. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා කම්මැලිකම යනවා. ඊළඟ අණු සියලු දිශාවන්ට මාර බෙදගත් ගන්න තියා. අණු සියලු දිශාවන්ට. මේ වචන එකින් එක හයිලයිට් කරගන්න. ඊළඟ සියලු දිශාවන්ට. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට වායු පිළිබඳ චිත්‍රයක් මාව දෙන්න. අණු සියලු දිශාවන්. ඊට පස්සේ විවිධ වේගවලින් ඊට පස්සේ රේඛීය ඊළඟට අහඹු
මේ වචන ඕන එකක් MCQ එකට දාලා වරද්දන්න ඕනේ. තමයි වචන හැම එකකටම මම දාලා ඉන්න නිසා අහමු. සංකරණේ විද්‍ය සමග අතර සිදුවන ගැටුමකදී පමණක් අණුවල දිශාව වෙනස් වෙනවා. දැන් මෙන්න මෙහෙම අර මාවට මේ චිත්‍රයක් මාව ගත්තා හරිද? මොන දැන් මම ඔයගොල්ලන්ට වායුවක් අඳින්න. වායුව අණු කීපයක් අඳින්න. දැන් මේ කියන්නේ මේ වායුවක් ගත්තාම වායුව අනිවාර්යයෙන්ම ගමන් කරන්න පුතේ සරුරේකේ. ආකාර සමීකරණ බලන්න ළඟින් ගියාට ඇදලා ගන්න නැහැ. ඒ වගේම අහමු සංචාරණය. ඒ කියන්නේ කැමති දිහාවට යන්න පුළුවන්. එහෙම නියම කරලා නැහැ පුතා. කොයි පැත්තටද යන්න ඕන කියලා. හරිද? हम कर देंगे हम कर देंगे कारण එරවලවත් සියලු දිශාවන්ට ඔයන්නේ විවිධ වේගවලින් අයකක් දාන්න. ඔය හිතන්න මෙයාගේ u1 ms-1 කියන වේගය තියෙනවද? එතකොට අපිට මෙයාගේ වේගය u2 ms-1 මෙයාගේ u3 ms-1 මෙයාගේ u4 ms-1 කියන හරිද? එතකොට විවිධ වේගවල ඒකක් හරියද පුතේ? රේඛීය ඒකක් හරියද? අහමු. ඒ කියන්නේ එහෙම නිශ්චිත පැටර්න් එකක් නෑ. හරි. ඊළඟට කියන පුතේ දැන් මේගොල්ලෝ මේ දිශාව හෝ මේ වේගය වෙනස් කරන්න පුතේ ආකාර දෙකකට විතරයි. ඔයාලා මෙන්න මේ අණු දෙක ගැටුම මම මේ රතු පාට එක්කන මෙහෙම හරවන මේ පැත්තට සහ නිල් පාට එක්කන හරවන මේ පැත්තට. අන්න වායු අණු දිශාව වෙනස් කරනකොට වායු අණු දෙක එකට හැප්පුණා. ඒ කියන්නේ හැප්පෙන එක වෙනවා. හැප්පෙන එක වෙනවා. හැප්පුණම දිශාව මොනවා වෙනවද වෙනස් වෙනවා. හැබැයි ඒ හැරුණට පස්සේ නැවත ගමන් කරන්නේ සම වේගී. ඒක නේද තියාගන්න. ඒ හැප්පුණාට පස්සේ දිශාව වෙනස් කරගන්නවා නැවත ගමන් කරන්නේ සම වේගී. හැබැයි දැන් මේ u1 කියන වේගයෙන් වෙනස් වෙන්න පුළුවන්. u5 වෙන්න පුළුවන්. හරි මෙයාගේ වේගය u6 වෙන්න පුළුවන්. ඒක පුතේ අණුවක වේගය සදාකාලික නියතයක් වෙන්න අවශ්‍ය නැහැ. අණුවක් සමග ගැටුමක් ඇති කරගන්නා තුරු එයාට එයාගේ වේගයෙන් වෙනස් නොකරගෙන යන්න පුළුවන්. හැබැයි ගැටුමකදී එයාගේ වේගය වෙනස් වෙන්න පුළුවන්. එයාගේ වේගය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගැටුමක් වෙනකන් ඔයාලා හිතන්න ඕන අණුවකට තවත් අණුවක් තියනවාද කියලාවත් දැනෙන්න විදියක් නැහැ. ඊළඟ පුතේ මේ වගේ දෙයකට ගැටුමක් ඇති කරගන්න පුළුවන් තමයි බිත්ති. එවන් මේව නිල්ලා බිත්තිය හැප්පෙලා දිශාව වෙනස් කරගන්න පුළුවන්. බිත්තිය හැප්පෙලා මොනවද කරගන්න පුළුවන්ද? දිශාව වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් ඒකයි කිව්වේ ගැටුමකදී හෝ බිත්ති සමග ගැටුමකදී හෝ අණු අතර ගැටුමකදී පමණක් දිශාව වෙනස් වෙනවා. එහෙනම් දැන් චිත්‍රයක් මවන්න. හරි? වායු යනවා හැප්පෙනවා හැප්පුණු විතර දිශාව වෙනස් කරනවා. එතකන් රේඛීයව එම වේගයෙන් යනවා. දැන් වගන්තියක් අහුවොත් එහෙම යම් නියත උෂ්ණත්වයක පවතින වායු සාම්පලයක අණුවක වේගය වෙනස් වන්නේම නැත කියලා. අණුවක වේගය වෙනස් වන්නේම නැත කියලා නෑ පුතේ. මේ u1 කියන වේගයෙන් ගිය අණුව මෙන්න මේ අණුවත් එක්ක හැප්පීම නිසා u5 දක්වා යාගේ වේගය වෙනස් කරගන්න පුළුවන්. වේගය වෙනස් වෙනවා හැප්පුණට. ඒ කියන්නේ බිත්තිය හෝ තවත් අණුවක හැප්පෙන්නේ නැත්නම් පුතේ ඔයාලට චිත්‍රයක් ලැබෙන්න ඕන. වායුවකට තවත් වායුවක් අණුවක් තියවන්න කියලා ගානක් නැහැ. එයා යන්න ගත්ත දිශාව ඔස්සේ එකම වේගයෙන් යනවා. එකම වේගයෙන් යනවා. බිත්තිය කැපුණාම මොකද වෙන්නේ කියලා බලන්න. බිත්තිය කැපුණාම වේගය වෙනස් වෙනවා කියලා බලමු. දිශාව නම් වෙනස් වෙනවා. ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් මොනවාද පුතේ? මොන බලන්න දැන් ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් දේවල් කීපයක්ම තියෙනවා. අහමු චලිතයේ යෙදෙන වායු අණු එකිනෙක සමග හා අන්තර්ගත භාජනයේ බිත්ති මත ගැටේ. එම ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ. අන්න පුතේ. මේ නැපෙන ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. සයිඩ් දාන fully elastic පූර්ණ ප්‍රත්‍යස්තයි. මොකද පූර්ණ ප්‍රත්‍යස්තයි කියන එකෙන් අපි සරලව ගන්න අදහස ගැටුමට පෙර චාලක ශක්තිය වල එකතු වන ගැටුමට පසු චාලක ශක්තිය වල විතර තමයි. ගැටුමට පෙර චාලක ශක්තිය වල
ඒක තුල සමානයි ගැටුමට පසු චාලක ශක්තිය වල එකතු. දැන් උදාහරණයක් මේ බලන්න මෙන්න වායු අණුවක් එනවා මෙන්න තවත් වායු අණුවක් එනවා දෙන්න හත්ුණාට පස්සේ ඒ දෙන්න මාර්ග දෙකේ ගමන් කරනවා මෙයාගේ වේගය 6යි km/h එකයි මෙයාගේ වේගය 7යි km/h එකයි එතකොට ගැටුමට පෙර චාලක ශක්තිය අපි තු මේ එනවා මේ ස්කන්ධය සිම්පල් m කියලා කොට එකම වායුවේ සියලු අණු වල ස්කන්ධය සමානයි කියලා ගන්නකො මේ දෙන්නම එකම ඔක්සිජන් කියලා හිතන්නකො එහෙනම් මේ ඔක්සිජන් වායු ස්කන්ධය මේ ඔක්සිජන් වායු ස්කන්ධය සමානයි එහෙනම් මෙයා සිම්පල් m හැප්පුණාම කැලි කැවිලා යන්න නැත්තම් හැප්පුණාට පස්සෙත් සිම්පල් m එහෙනම් මෙයා හැප්පුණාට පස්සේ සිම්පල් m සිම්පල් එහෙනම් ගැටුමට පෙර චාලක ශක්තිය එකතු කියන්නේ අපිට චාලක ශක්තිය කියන්නේ භාගයයි n වතාවක් 7 වර්ගය ධන භාගයයි n වතාවක් 6 වර්ගය මෙන්න පුතේ ගැටුමට පෙර 82 චාලක ශක්තිය එකතු එහෙනම් මොකක්ද මේ පූර්ණ ප්‍රත්‍යස්ථයි කියලා ගන්න ඕන එහෙනම් ගැටුමට පස්සෙත් මේ 82 පුතේ චාලක ශක්තිය එකතු එකට සමාන හැබැයි පුතේ මේකේ වේගාංග මාර්ගය හතක් වෙන හතක් වෙන 6ක් වෙන 6ක් වෙන විදියක් නෑ මම මෙතන කිව්වා U1 වලින් ආපු කෙනා U5 වෙන්න පුළුවන් U2 වලින් ආපු කෙනා U6 වෙන්න පුළුවන් මෙන්න මේවා තමයි හොඳට මේක තේරුම් ගන්න ඕනේ. එතකොට මොකද ගන්න නිකලන හරි මේ හතෙන් ආපු කෙනා හතරට මාර්ගවල වෙන්නේ හතරට මාර්ගවල එහෙනම් මෙයාගේ වේගය දැන් V1 කියලා හිතන්නකො එහෙනම් දැන් ගැටුමට පස්සේ ආවම ශක්තිය ලියන්න පුළුවන් පුතේ භාගයක් m 4 වර්ගය දන්න භාගයක් m V1 වර්ගය එහෙනම් පූර්වවත් නිසා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ භාගයයි m 7 වර්ගය ධන භාගයයි m 6 වර්ගය සමානයි භාගයයි m 4 වර්ගය ධන භාගයයි m v1 වර්ගය භාගයයි m ට භාගයයි m ට භාගයයි m ට භාගයයි m කැපුණාම අපිට එනවා පුතේ 4ක් 49 6ක් 30 85 මම මේ පොඩි ගානක් මම තියන මේ ගන්න 85 කියනවා බලන්න එතකොට මෙතන වගේ 4ක් 16 ධන v1 වර්ගය 4 නෙමෙයි මම 2යි කියලා ගන්නවා මේ කියන්නේ 2යි කියලා ගන්නවා දෙකේ වර්ගය 4 එහෙනම් v1 වර්ගය සමානයි 85 4ක් ගියාම 81යි එහෙනම් v1 සමානයි 9 පොලිස් මේක දාගන්නද ඔතනම හරි ඉඩ දිනනවා නම් කමක් නැහැ ටියුට් එකේ යනම ටියුට් එක print කරන් ඉන්න කට 35 පිටේ යට පොඩි ඉඩක් තියෙනවා මේ අංශුවක් වෙනවා පේනවා දන්නේ නැහැ මම ඒක දන්නවා ටික මොන්නේ n කියලා අංශුවක් වෙනවා තව n කියලා අංශුවක් වෙනවා n 7 n 6 හැප්පුණාට පස්සේ එක්කෙනෙක් පුතේ 2යි ns වෙන කරනවා අනිත් එක්කෙනා v1 වෙනවා එහෙම වුණොත් ඔය කියන කෑල්ල කොහොමද ඇප්ලයි කරන්නේ දාන්නේ මේ දේ ගැටුමට පෙර චාලක ශක්තිය වල එකතුව සමානයි ගැටුමට පසු චාලක ශක්තිය වල එකතුව මෙන්න ගැටුමට පෙර චාලක ශක්තිය වල එකතුව භාගයයි m 7 වර්ගය දාන භාගයයි m 6 වර්ගය මෙන්න ගැටුමට පසු චාලක ශක්තිය භාගයයි m 2 වර්ගය දෙකේ වර්ගය දාන භාගයයි m v1 වර්ගය එනම් පුතේ පූර්ණ පත්‍යස්සා ලිව්වා ගැටුමට පෙර චාලක ශක්තිය වල එකතුව ගැටුමට පසු චාලක ශක්තිය වල එකතුව සමානයි භාගයයි m ඔක්කොම කපලා ගියද 85 සමානයි 4 දෙනා v1 වර්ගය v1 සමානයි 9 v1 සමානයි 9 මෙන්න මේක චුට්ටක් දාන්න අවශ්‍යයි ගැටුමට පෙර චාලක ශක්තිය ගැටුමට පසු චාලක ශක්තිය සමාන නම් වේගය වෙනස් වෙන දෙයක් නැහැ අන්න එතනදී වේගය වෙනස් වෙන්නේ නැහැ අංශු දෙකක් අතර ගැටුමේදී වේගය වෙනස් වෙන්න පුළුවන් අනෝ විද්‍යාව කියලා කරනවා වේගය වෙනස් වෙන්න බෑ දිශාව විතරයි වෙනස් එකක් දාගන්න අත්තරම තේරුම් ගන්න ඕන හරි ඔළුවටම දාගන්න ආයෙ කෙලින් මේ මේකේම හොඳට ඔළුවට දාගන්න ඉතින් හරි දැන් මේ බලන්න මම මේක ලකුණු කරපු යටි අංශු දෙකක් හැප්පෙනකොට පුතේ දිශාව වේගය දෙකම වෙනස් වෙන්න පුළුවන් හැබැයි අංශු වල කියලා විද්‍යාව කරනවා කියලා පුතේ දිශාව වෙනස් වෙනවා හැබැයි වේගය වෙනස් වෙන්නේ නැහැ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථයි ඔයාලට ෆිසික්ස් වල උගන්වන්න ඕනේ හැබැයි ඉතලා ඇතුලේ එනම් අණු එකිනෙක ගැටි පොළා පැලීමේදී පද්ධතිය සමස්ත චාලක ශක්තිය නියතව
දැන් පුතේ අපිට ඇත්තටම ගත්තොත් මේක කියන්නේ එක ගැටුමක් විතර නේද? හැබැයි මුළු වායු සාම්පලයක් ගත්තාම එක මොහොතක ගැටුම් රාශියක් වෙනවා. ඒ කියන්නේ පද්ධතියවම තියාගෙන හිටියොත් ගැටුම් වෙනවා. හැබැයි ගැටුමකදී ශක්තිය හානියක් නැහැ කියන්නේ ඒ පද්ධතියේ ශක්තිය අඛණ්ඩව තියෙනවා. කියන්නේ ගැටුම නිසා හානි නොවේ තව. අපිට ඇත්තටම මේ වගේ මේ අවස්ථාවේදී එක ගැටුමක් ගැන කතා කරා. වායුවේ ගැටුම් රාශියක් වෙන නිසා අපිට කියන්න පුළුවන් පද්ධතියේ මහචාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාවල ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එකට යනවා. අණු අතර පවතින ආකර්ෂණ හෝ විකර්ෂණ බල නොගිනිය හැකි වේ. ඒක කොහොමදයි පරිපූර්ණ වායුස්තර දාන්නේ? අනිත් එක තමයි ආකර්ෂණ බල නොගිනිය. ඒක මම බෝඩ් එකේ ලියන්න ඕනේ. ආකර්ෂණ බල නොගිනිය. දැන් ආකර්ෂණ බල නැතිවීමෙන් මොකක්ද අපිට එන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් දේවල්. දැන් ආකර්ෂණ බල තිබ්බොත් කඩින් බැලෙනවා. කඩින් බැලුවොත් මොකද නියමිත හැඩයක් තිබුණා. එහෙනම් වායුවකට නියමිත හැඩයක් වායුවකට නියමිත හැඩයක් නැති එක පැහැදිලි කරගන්න තියෙනවා. මේ උපකල්පනයෙන් ඩෝල්ටන්ගේ එතන මේ වැක්. එම උපකල්පනයෙන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමිත පැහැදිලි වෙන බවක් අපිට පෙනේ. එමෙන් වායුවක් සම්පූර්ණයෙන් බඳුරක් පිළිපවතින්නේ ඇයිද? උපකල්පනය පැහැදිලි. හරි. දැන් උදේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ මොකක්ද? අදාළ වායුව තනියම ඒ පද්ධතියේ කියන හැටියට පීඩන. දැන් ඔයා දන්නවා මේ වගේ බලනකොට ඒ කියලා වායුවක් තියෙනවා. එයා මේ වෙලේ එක වැඩි කිරීම 10 15ක් පීඩනයක් ඇති කරගෙන ඉන්නවා. දැන් මේකට තව පරිපූර්ණ වායුවක් දානවා B කියලා. දැන් අපි මේ විදිහට තේරුම් ගන්න තියෙනවා මේ B කියන වායුව දැම්මා කියලා ඒ වායුව තමයි හැම වෙලේම කියලා දෙන්නේ දැනෙන්නේවත් නැහැ. අපිට ප්‍රශ්නයක් නෑ පුතේ. ගැටුම් ඇති වුණාට ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට මෙන්න මේ A කියන වායුව දෙන භාජනයේ B කියන වායුව දැම්මා අපි කියන්නේ ඒකේ ආංශික පීඩනය තවදුරටත් එක වැඩි කිරීමක් නැහැ. දැන් මේක මොකක්ද කියන්නේ? ඔන්න දැන් තව ටිකකින් කියනවා මේ භාජනයේ පීඩනය ඇති වෙනකොට මේ වායු කම කියලා පිටිය හැප්පුණා කියලා. එතකොට දැන් ඔන්න යනවා A කියලා අණුවක් පිටිය හැප්පෙන්න. A කියලා අණුවක් යනවා පිටිය හැප්පෙන්න. එතකොට අපි හිතමු B කියලා අණුවක් තියෙනවා කියන්නේ. දැන් මේ B කියන අණුව විසින් A කියන අණුව වෙත ආකර්ෂණයක් ඇති කළොත් බැරි වෙලාවක්වත් එයා ගමන් මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. අන්න ආකර්ෂණ බල හේතුවෙන් ඒ තනියම ඉදී එයා කරපු ඒ performance දැන් පෙන්නන්න බැරි කියලා. ඇයි? ඊ කරලා ඒගේ ක්‍රියාවලියද හරි නේද? එතකොට මේ ඊබා කියලා කියන්නේ මම මේක ගණනය කරන්න පෙන්නන්න මම මේක අර්ධයක් වීම ඊබා කියලා කියන්නේ මේ සියලු දෙනාගේ චාලක ශක්තිය නියෝජනය කරන තනි චාලක ශක්තියක් කියලා ගන්නකො පුතේ. අඩුම එකක් නෙමෙයි වැඩිම එකක් නෙමෙයි මධ්‍යස්ථ චාලක ශක්තිය කියන්නේ අඩුම කට්ටියයි වැඩිම කට්ටියයි ඔක්කොගෙම චාලක ශක්තිය ටික නියෝජනය කරන තනි චාලක ශක්තිය. මෙන්න මේ ඊබා කියන එක පුතේ වායුවක තීරණය කරන එකම සාධකය උෂ්ණත්වය. ඊබා අනුලෝම සමානුපාතිකයිලු මෙහෙමම කියන්න ඕන උෂ්ණත්වය කියලා බෑ වැරදි. නිරපේක්ෂ උෂ්ණත්වය කියලා කියන්නේ. නිරපේක්ෂ උෂ්ණත්වය. ඒ කියන්නේ ඔයාලට ඔතන මෙන්න මේ වගේ රූප සටහනක් අඳගත්තොත් හරි. ළමයිට තේරෙන්නේ නැහැ. දැන් හිතන්න පුතේ මෙන්න මේ හොඳට මොළුවට යන උදාහරණයක් දෙන්න. A කියලා පරිපූර්ණ වායුවක් තියෙනවා. හරිද? තව B කියලා පරිපූර්ණ වායුවක් තියෙනවා. හරිද? මේ A කියන පරිපූර්ණ වායුවේ පුතේ අණුවක ස්කන්ධය සිම්පල් MA. B කියන පරිපූර්ණ වායුවේ අණුවක ස්කන්ධය සිම්පල් MB. මෙතන A කියන වායුවෙන් පුතේ NA මෞල සංඛ්‍යාවක් තියෙනවා. මෙතන B කියන වායුවේ NB මෞල සංඛ්‍යාවක් තියෙනවා. මේ A කියන වායුවක ඉන්න පරිමාව V1. මේ B කියන වායුවක ඉන්න පරිමාව V2. මේ වෙලාවේදී මේ භාජනය තුල පීඩනය P dash. මේ වෙලාවේදී මේ භාජනය තුල පීඩනය P double dash. හැබැයි පුතේ මෙයා ඉන්න උෂ්ණත්වය T1 කෙල්වින්, මෙයා ඉන්න උෂ්ණත්වය T1 කෙල්වින්. දැන් මොනවාද සමාන මොනවාද වෙනස්? වායුව වෙනස්, වායු අණුවක ස්කන්ධය වෙනස්, වායු මෞල ප්‍රමාණය වෙනස්, පරිමාව වෙනස්, පීඩනය වෙනස්. සමාන එකම දේ පුතේ දෙන්නම ඉන්න උෂ්ණත්වය කහ සමානයි. දැන් මෙන්න මේ වෙලාවේදී ඔයාලට කතා කරන්න පුළුවන් පුතේ මේ වායුවේ මධ්‍යම අණුක චාලක ශක්තිය. මොකද්ද මේ මධ්‍යම අණුක චාලක ශක්තිය කියන්නේ? ඔය වෙලාවේ යම් මොහොතක අණු සියල්ලගේම චාලක ශක්තිය නියෝජනය කර තනියගේ. මම ඒක ඕගොල්ලන්ට කියලා දෙන්න. දැන් ඔයාලට පන්තියේ ළමයි 100ක් ඉඳලා ඉස්කෝලේ ළමයි 100ක් ඉඳලා ඔය ළමයි 100 බර තියෙනවා 60 උන් ඉන්නවා 80 උන් ඉන්නවා 90 උන් ඉන්නවා 100 තප්පදෝරුවුත් ඉන්නවා මේ වගේ.
හරිද එතකොට ඔය 30 40 නිකන් පළඟටි වගේ ඉන්නව නිකන් හුලකට ගහගෙන යනට ඒ වගේ වුණුත් ඉන්නවා ඒනොත් දැන් අපිට මේ වගේ පන්තියක ළමයෙක්ගේ මධ්‍යස්ථ බර කතා කරන්න බැරිද අපි සාමාන්‍ය ගණන් වලදී හදනවනේ මේ ඔක්කොගේ බර එකතු කරලා ළමයි ගානෙන් බෙදලා අපි කියන ළමයෙක්ගේ මධ්‍යස්ථ බර 60 කිලෝග්‍රෑම් කියලා කතා කරනවා දැන් මේ ඕ ලෙවල් කාර්ය කතා කරපු ගණන් නිසා මේ වගේ පුතේ මේ වගේ එක එක බර තියෙන ළමයි ඉන්න පන්තියක ළමයෙක්ගේ මධ්‍යස්ථ බර කතා කරනවා වගේ එක එක චාලක ශක්තිය තියෙන අවස්ථාවක පුතේ අපිට මධ්‍යස්ථ චාලක ශක්තියක් කියලා කතා කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති මොකද්ද මේ ඊබා කියන්නේ? ඒක ගණනය කරන්නේ අර විදිහම තමයි. එක එකක් අණුවල චාලක ශක්තිය ටික එකතු කරලා අණු ගාණෙන් බෙදනවා. ඒක මේ කරන්න අපි එක එක අණුවේ චාලක ශක්තිය පරීක්ෂණාත්මකව නිර්ණය කරන්නේ නැහැ. ඒක නිකන් ප්‍රකාශනයක් විතරයි. හරිද? එතකොට ඒ නිසා ඊබා කියලා කතා කරන්න පුළුවන්. දැන් මේකටත් ඊබා කියලා කතා කරන්න පුළුවන් පුතේ. දැන් මේක ඊබා මම A කියලා ගන්නම්. ඒ කියන්නේ A වායුවේ මධ්‍යස්ථ චාලක ශක්තිය. මේක ඊබා B කියලා ගන්නම්. ඒ B වායුවේ මධ්‍යස්ථ චාලක ශක්තිය. පුතේ මතක තියාගන්න වායුව වෙනස් වුණත් මෞන සංඛ්‍යාව වෙනස් වුණත් වායු අණුවල ස්කන්ධය වෙනස් වුණත් පරිමාව වෙනස් වුණත් පීඩනය වෙනස් වුණත් ඔය කිසිම දෙයක් බලපාන්නේ නැහැ දරුවෝ උෂ්ණත්ව දෙක සමාන නම් ඔයාලට කියන්න තියෙන්නේ E bar A කියන එක E bar B ට සමානයි. ඔක හරියට තාම ඇඟට යන්නේ නැතුව ඇති. මොකක්ද ඒ කියන්නේ කියලා. නමුත් මේ සම්බන්ධය තියාගන්න ඇඟට කියන නැතන මේ ටික හරි පාඩම් නම් ඔයාලට සැලකියුත් MCQ ප්‍රමාණයක් පාස් පේපර් කරන්න පුළුවන්. මොකද්ද පුතේ? වායුවක E බාර රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත පමණයි. ඒ රඳා පවතින්නේ නිරපේක්ෂ උෂ්ණත්වයේ මත කියන්න ඕනේ නැහැ. උෂ්ණත්වයේ මත පමණයි රඳා පවතින්නේ. ඒ කියන්නේ එකම උෂ්ණත්වයේ නම් ඒ වායු දෙකේ E භාගයන් දෙක සමානයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ට. තේරුම් ගන්න ඕන මතකයි. හැබැයි සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය. ඒ මොකද්ද? රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය. මොකද්ද ඒ කියන්නේ පුතේ? ඒ කියන්නේ කෙල්වින් 300 තියෙන පද්ධතියක යම් E භාගයක් තියෙනවා කියලා හිතන්නකෝ. සමානුපාතිකයි කියන එකේ තේරුම දෙගුණයක් කරොත් මෙයක් දෙගුණයක් වෙනවා කියන්නේ. එහෙනම් පුතේ කෙල්වින් 300 කෙල්වින් 600ක් කරොත් 300 තිබ්බ E භාගය 2යි E භාග වෙනවා කියන්නේ. සමානුපාතිකයි. දැන් මෙහෙම නැහැ. සෙල්සියස් අංශක 25 සෙල්සියස් අංශක 50 කරා කියලා පුතේ E භාග දෙගුණයක් වෙන්නේ නැහැ. E භාග දෙගුණයක් වෙන්නේ නැහැ. අයියේ ඊබා අනුලෝම සමානුපාතික වෙන සෙල්සියස් උෂ්ණත්වයට නෙමෙයි. ඊබා අනුලෝම සමානුපාතික වෙන කෙල්වින් උෂ්ණත්වයට. ඒ නිසා සමානුපාතික වචන කියනකොට නිරපේක්ෂ උෂ්ණත්වය කියලාම කියන්නේ. හැබැයි දැන් එකම උෂ්ණත්වය කියන එක අදහස් වෙන්නේ මෙහා සෙල්සියස් අංශක 20යි. මෙහා සෙල්සියස් අංශක 20යි කියලා නැති. ඊබා ගැන දෙක සමානයි. ඒක මේ කෙල්වින් වලින්ම කියන්න අවශ්‍ය නැහැ. උෂ්ණත්වයට රඳාපවතින කියන්නේ ඒකයි. හැබැයි දැන් මෙහා හිතන්නකො පුතේ සෙල්සියස් අංශක 20 තියෙදි මෙහා සෙල්සියස් අංශක 25 නම් ගියා කියලා. අනිවාර්යෙන් මෙයාගේ EA බාට වඩා මෙයාගේ EB බා වෙනස් වෙනවා. අයියේ උෂ්ණත්වය වල රඳා පවතින. උෂ්ණත්වය විතර රඳා පවතින. 21ක් කරත් 22ක් කරත් EA බාට වඩා EB බා වෙනස් වෙනවා. රඳා පවතිනවා කියන එකයි අනුලෝම සමානුපාතිකය වෙනවා කියන එකත් හොඳටම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර මෙයා පවතින උෂ්ණත්වය සෙල්සියස්ද කෙල්වින්ද කියන එක නෙමෙයි අදහස් වෙන එක. ඒකකයක් නේ. මෙයා සෙල්සියස් 20 නම් මෙයා සෙල්සියස් අංශක 20 නම් ඒ වායු දෙකේ E භාගයන් දෙක සමානයි කියන්න පුළුවන් නම් නැති. ඒ වගේම E භාගයේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වුණා කියලා 300 තියෙදි යම් යම් වායුවක මධ්‍යම චාලක ශක්තියක් තියෙනවා. ඒ උෂ්ණත්වය කෙල්වින් 300 කෙල්වින් 600 ගොත්. ඒ කියන්නේ උෂ්ණත්වය දෙගුණයක් කරොත් නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණයක් කරොත් ඒ තිබ්බ මධ්‍යම චාලක ශක්තිය දෙගුණයක් වෙනවා කියන්න පුළුවන් නම් ඔයාලට ප්‍රමාණයි. හැබැයි ඒක තියාගන්න බැරි නම් ඉතින් එලවන්න ඕන ක්ලාස් එකේ. මෙන්න මේක E බා සමානුපාතිකයි T කියන එක ඔය බොක්ස් එක ඇතුලේ දාගන්න අන්නකට පොඩ්ඩක් දාගන්න. ඒකයි මම කිව්වේ මේක හොඳට අහගෙන ඉඳලා තේරුම් ගන්න ඕන පාඩමක් කියලා. එක වචනෙන් දෙකෙන් වරද්දන්නේ හරි? එක වචනෙන් දෙකෙන් වරද්දන්නේ. එක වචනෙන් දෙකෙන්. වචනයක් ගානේ හරියට කියව පාඩම් කරන කොටසක් තමයි අපිට මේ චාලක අනුපාතය කියන්නේ. උදේ නිරපේක්ෂ උෂ්ණත්වයට කියන එක highlight කරගන්න. සමානුපාතික. නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. එතන ලියා ගන්න. මතක ඇතුව නිරපේක්ෂ කියලා කියන්න ඕන. ඒක එහෙම පැන්සලෙන් ලියාගත්තත් කමක් නැහැ. මතක ඇතුව නිරපේක්ෂ කියලා කියන්න ඕන. මතක ඇතුව නිරපේක්ෂ කියලා කියන්න. සමානුපාතික වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයට කියලා කියන්න ඕන. නිකන් උෂ්ණත්වයට කියන්නේ එපා වැරදි. අද නම් රෙකෝඩින් එක ඩිස්ටර්බ් වුණා නේ. අද නම් දාන්න බැරි වෙනවා. ඒක මගදී නැතුව ගියා එකට. right. ලැස්තිද?
ඊළඟ කොටසට යනවා. දැන් පුතේ ඒකේ යට තියෙනවා වගන්තියක්. දැන් මේ විදිහට මධ්‍යම චාලක ශක්තියක් කතා කරනවා නම් ඒ කියන්නේ වායු අණු වල චාලක ශක්තියක් කතා කරනවා නම් හරිද? ඒක නම් අර අනිත් තැන් වලින් කියන්නත් පුළුවන්. චාලක ශක්තියක් කතා කරනවා කියන එකේ අදහස වායු අණු වලට වේගයක් සහ ස්කන්ධයක් තියෙනවා කියන එක. දැන් පරිමාව තමයි නොගිනිය හැකි කියලා කියන්නේ. මම එක තැනක ප්‍රශ්න එක වගන්තියක් හැදුවා. පරිපූර්ණ වායුවක අණුවක ස්කන්ධය නොගිනිය හැකි කියලා. එහෙම එකක් කියලා නෑ මහත් පුතේ. ස්කන්ධය නෙමෙයි නොගිනිය හැකි කියලා කියන්නේ. පරිමාවයි නොගිනිය හැකි කියන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න. හරි? රැවටෙන්න එපා හදිස්සියට. ස්කන්ධයක් තියෙනවා. පරිපූර්ණ වායු අණු වලට ස්කන්ධයක් තියෙනවා. ඔය වගේ මම ඔය හයිලයිට් කරලා බර කරලා කියනවා ඔය ටියුට් එකේ තැන් තැන් වල ලියා ගන්න. හරි? පරිපූර්ණ වායුවක අණු වලට පරිමාවකුයි නැහැ කියලා සලකන්නේ. හරිද? ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා. ඔය ඕව තමයි ගොඩාක් කරලා පේපර් වල චෙක් කරපුව වගන්ති. තමයි වරවට්ටන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලස්සන වගන්තියක් එකතු කරලා කියලා තියෙනවා පුතේ. ඒකත් අපි තේරුම් ගමු. එන්න මෙන්න මේ වගන්තියට. වායුමය පද්ධතියක ඇති අණුවක මොන එක අණුවක චලිතයේදී ඒ පද්ධතියේ ඇති අනෙක් වායු අණු සමග ගැටීම හේතු කොටගෙන එහි වේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වේ. තවද අනුයාත ගැටුම් අතර දුර පමණක් නොව අනුයාත ගැටුම් අතර අණුව ගමන් කරන වේගයද එකිනෙකට වෙනස් වේ. ඒ අනුව අනුයාත ගැටුම් දෙකක් අතර කාලයද වෙනස් වේ. හරි. මම බෝඩ් එක බලා ගන්න පුතේ. ඔන්න දැන් මෙන්න මේ චිත්‍රය ඔයගලගේ ඔළුවට යන්න ඕනේ. මම මේ බෝඩ් එකේ දානවා කොච්චරක් ඔළුවට යනවද කියන කාරණේ මත MCQs වල නිර්වදතාවය තීරණය කරනවා. දැන් පුතේ ඔයා හිතන්න මෙන්න වායු අණුවක් ගමන් කරනවා. x මීටර දුරක් ගමන් කරනවා v1 කියන ප්‍රවේගයෙන්. ඊට පස්සේ මෙයා වායු අණුවක් එක්ක හැප්පෙනවා. මම මෙයා ගැන රහස් කරන්නේ. එයා මේ පැත්තට හැරෙනවා. ඒතර පුතේ x මීටර දුරක් ගිහලා තමයි හැප්පුණේ v1 ප්‍රවේගයකින්. එයා ගමන් කරපු කාලය t1 තප්පර. හරිද? ඊට පස්සේ එයා x' මීටර දුරක් ගමන් කරනවා v2 කියලා ප්‍රවේගයකින්. ඒ වෙලාවේදී එයා තප්පර t2 ප්‍රමාණයක් ගිහිල්ලා t1 කියලා ගන්න. එයා තවත් වායු අණුවක් එක්ක ගැටෙනවා. ඊට පස්සේ එයා මේ දිශාවට ගමන් කරනවා. ඒ දිශාවට එයා x2 මීටර දුරක් ගමන් කරනවා. ගිහිල්ලා ආය අණුවක හැප්පෙනවා. ආය අණුවක හැප්පෙනවා. හැප්පිලා මේ දිශාවට ගමන් කරනවා. එයා t3 කාලයක් v3 කියන ප්‍රවේගයකින් x2 මීටර දුරක් ගිහිල්ලා තමයි හැප්පෙන්නේ. දැන් මොකක්ද එහෙනම් ඔයාලට අණුවක් ගැන කියන්න පුළුවන්. අණුවක් එක ගැටුමක් සිද්ධ කරලා මෙන්න ගැටුම පටන් ගත්ත දැන එක ගැටුමක් සිද්ධ කරලා අනිත් ගැටුම සිද්ධ කරන්න එයා ගමන් කරපු දුරක් තියෙනවා. එයා ගමන් කරපු වේගයක් තියෙනවා. එයා ගමන් කරපු කාලයක් තියෙනවා. එයා ගමන් කරපු දිශාවක් තියෙනවා. ඔන්න එක ගැටුමක් සිද්ධ කරලා අනිත් ගැටුම සිද්ධ කරන්න එයා x දුරක් ගිහිල්ලා v2 වේගයකින් t2 කියලා කාලයක් දීලා. ඒ කියන්නේ දැන් ඔන්න මම මෙහෙම හැප්පිලා අර මෙහෙම හැප්පිලා තව තැනක හැප්පෙන්න යන්න දුර යන වේගය සහ යන කාලය. ඊට පස්සේ එයා ඊළඟ ඔන්න ඊට පස්සේ ඊළඟ ගැටුමට යන දුර යන වේගය යන කාලය වෙනස් වෙන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ ගැටුම් දෙකක් අතර පුතේ දුර වෙනස් වෙන්න පුළුවන්. ගැටුම් දෙකක් අතරදී එයා ගමන් කරන වේගය වෙනස් වෙන්න පුළුවන්. එක ගැටුමක් කළා තප්පරයකින් හැප්පෙලා ඊළඟ ගැටුම කරන්නේ තප්පර 3ක් යන්න පුළුවන්. ඒ කියන්නේ ගැටුම් දෙකක් අතර කාලය වෙනස් වෙන්න පුළුවන්. ගමන් කරන දිශාව වෙනස් වෙනවා. ඔන්න ඔය චිත්‍රය වල ගලුවට වැටෙනවා. මම නම් වායු අණුව මම මීටරයක් යනවා තප්පරයට මීටර 20ක වේගයෙන් තප්පර දෙකක් ගිහිල්ලා හැප්පෙලා ඊළඟ ගැටුම කරන්න මීටර 40ක් ගිහිල්ලා තප්පරයට මීටර 30ක වේගයෙන් දුර වෙනස් වෙලා කාලය වෙනස් වේගය වෙනස් වෙලා ඊට අමතරව තප්පර 5ක් ගියා වෙන්න පුළුවන්. අර ඒ වගේ ගැටුමක් සිද්ධ කරලා තවත් ගැටුමකට යනකොට වායු අණුවක දිශාව වේගය දුර ඒ ඊළඟ ගැටුම කරන දුර ඊට පස්සේ එක ගැටුමකට පස්සේ අනිත් ගැටුම කරන කාලය වෙනස් වෙන්න පුළුවන්. මේක නිකන් හරිය නිකන් අර අච්චාරුවක් වගේ පද්ධතියක් මේකනේ. තේරුණා නේ කියපු දේ. මේක චුට්ටක් දාගන්න අවශ්‍යද?
එතකොට මම මේ කතා කරපු වායු අණුව රතු පාටින් අඳින්නද? ඒ වගන්තියට මැච් වෙන්න මම දැම්මේ හරි. පේනවද දැන්? v1 වේගයකින් t1 තප්පර කාලයක් x මීටර් දුරක් ඊට පස්සේ ඊළඟ ගැටුමට v2 වේගයකින් v2 කාලයක ඊළඟ ගැටුමට t3 කාලයක් v3 වේගයකින් x2 දුරක් ගිහිල්ලා තියෙනවා ඒ වගේ පොඩි අදහසක් පොළොවට දාගන්න. වායු ගොඩ දාන්න පුතේ ආය අතපත ගන්න නැති වෙන්නේ. අතපත ගන්න නැති වෙන ගොඩ දාන්න පාඩම. හරි වෙලා තියෙන්නේ. right. ඊට පස්සේ මධ්‍යන ආබාධ මාර්ගය කියන මාතෘකාව මම පොඩ්ඩකට තියෙනවා. ඔය කවුද චමෝදී පසන්දී මේ ක්ලාස් එකේ කලින් හිටපු කට්ටිය පොඩ්ඩක් මේ මාක් කරගන්න මම ඔය මගහැරලා යන මාතෘකා දැන් අර ප්‍රස්තාර වගේ කලින් තිබ්බා මම ඇන්දේ නැහැ. ඒවා පස්සේ අපි කතා කරමු. එන්න මාතෘකාවට අලුත් එකට වායුවක මධ්‍යන වේගය වර්ග මධ්‍යන වේගය සහ වර්ග මධ්‍යන මූල වේගය. මම පුතේ ටියුට් එක බලන්න නැතුව බෝඩ් එකේ ලියන්නේ. ඔයාලා ටියුට් එකට ගැලපෙන විදිහට ලියා ගන්න. හරි. වායු අණුවක මධ්‍යන වේග සහ ප්‍රවේග. ඇත්තටම ප්‍රවේග කියලා වචනයක් මම මෙතනදී කතා කරන්නේ වේග පිළිබඳව කතා කරනවා. දරුවනේ දැන් මේ වගේ පද්ධතියක් ගැන මවා ගන්න වායු අණු අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට දැන් සලකන මොහොතකදී මෙයා v1 වෙනකොට මෙයාගේ වේගය v3 වෙන්න පුළුවන්. තව මේ පැත්තෙන් ආපු එකක් v4 වෙන්න පුළුවන්. මෙහෙන් එන කෙනෙක් v6 වෙන්න පුළුවන්. ඔය වගේ වායු අණු වලට පුතේ එක එක වේග තියෙනවා. එක එක වේග තියෙනවා. දැන් අපිට අන්වීක්ෂීය මට්ටමින් මම කියවනේ පද්ධතියට ගිහිලා අණුක මට්ටමින් අධ්‍යයනය කරනවා කියලා. එහෙම අණුක මට්ටමින් අධ්‍යයනය කරන්න කියලා ආවට පුතේ අපිට එක එක අණුව වෙන වෙනම ඒගොල්ලන්ගේ වේග චාලක ශක්තිය අධ්‍යයනය කරන්න බෑ. විශාල අණු සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ වගේ වෙලාවකදී අපි මේ සියලු වේග නියෝජනය කරන තනි පද හදා ගන්නවා. වේගයේ පැත්තෙන් සියලු වේග නියෝජනය කරන තනි පදයක්. චාලක ශක්තිය පැත්තෙන් සියලු චාලක ශක්තිය නියෝජනය කරන තනි පද. එහෙම හදා ගන්නවා පුතේ අපිට අධ්‍යයනය කරන්න. ඒ වගේ දරුවෝ අපි කතා කරනවා එක එක වේග තියෙන මේ වගේ වායුමය පද්ධතියක ඒ අණුවල වේගය පිළිබඳව අදහසක් ලබා ගන්න අපි භාවිතා කරනවා මධ්‍යන වේගය කියලා එකක්. මධ්‍යන වේගය. ඇන්ටිගේ කියලානේ. මධ්‍යන වේගය කියලා. මධ්‍යන වේගය. මධ්‍යන වේගය. මේක සංකේත කරනවා පුතේ c bar. මේකට කියන්නේ c bar කියලා. මධ්‍යන වේගය. මොකද්ද මේ මධ්‍යන වේගය කියලා කියන්නේ පුතේ? සලකන මොහොතක මට හම්බෙන පළවෙනි අණුව මේ. මම එයාගේ වේගය දාගන්නවා. මේ c1 කියලා කියන්නේ පුතේ මට හම්බෙන පළවෙනි කෙනාගේ වේගය කියලා. වේගය. ඊට පස්සේ මම ඒ වෙලාවෙන් බලනවා ඊළඟ අණුවේ වේගය. එතන කීවෙනි අණුව? දෙවෙනි අණුව. දෙවෙනි අණුවේ වේගය පළවෙනි අණුවේ වේගයට එකතු කරනවා. ඒ වෙලාවේ බලනවා මම අනිත් අණුවේ වේගය. තුන්වෙනි අණුවේ වේගය මම පළවෙනි අණුවේ වේගය සහ දෙවෙනි අණුවේ වේගයට එකතු කරනවා. එකතු කළා ඒ විදිහට මම හිතනවා පද්ධතිය අණු n සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මට අවසානයේ n වන අණුවේ වේගයත් මම මේකට එකතු කරනවා. n වන අණුවේ වේගයත් මම මේකට එකතු කරනවා. මධ්‍යනගය ගන්න මම මේ වේග ගණන් කරපු අණු සංඛ්‍යාවෙන් මේ වේගවල එකතුව බෙදනවා. එහෙනම් මධ්‍යන වේගයේ අර්ධයක් වෙන්නේ කොහොමද පුතේ? එක එකක් අණුවල වේග එකතු කරලා මුළු අණු ගණනින් බෙදපුවාම එන උත්තරය තමයි පුතේ අපි මේ මොහොතේ මේ වායුවේ මධ්‍යන වේගය කියලා අර්ථයක්. එතකොට මේකෙන් අපිට c bar සඳහා ප්‍රකාශනයක් මෙහෙම ගන්න පුළුවන් පුතේ c bar මේ සිග්මා කියන සංකේතයෙන් කියන්නේ එකතුව කියන එක. p කියන්නේ වේගය කියන එක, i කියලා කියන්නේ ඉන්ඩිවිජුවල් කියන එක. ඒ කියන්නේ එක එකක් අණුවල කියන එක. එක එකක් අණුවල වේගවල එකතුව මොනා කරන්නද? අණු සංඛ්‍යාවෙන් බෙදන්න. දැන් c bar සඳහා පොදු සමීකරණයක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. i කියන්නේ ඉන්ඩිවිජුවල් එක එකක් අණුවල වේගවල එකතුව අණු සංඛ්‍යාවෙන් බෙදපුවාම එන්නේ අපිට මත් යන වේගය. හරි? මේ ස්පීඩ් එකක් එනවා.
සම්පූර්ණ කරගන්න ටියුට් එක. සබපුතේ මේ වගේ වෙලාවකදී අපි වේගයක් ගැන කතා කරාට මධ්‍යන ප්‍රවේගයක් ගැන කතා කරන්නේ නැහැ. ඇයි දරුවෝ? දැන් ඔයා හිතන්න වායුවක මෙන්න මේ වගේ අවස්ථාවක් වායු අණුවක් මේ දිශාවට ගමන් කරනවා තප්පරයට මීටර් 20ක වේගයෙන්. වායු අණුවක් ඔය කෙලින්ම නෙමෙයි මේක දකුණ නම් වම් පැත්තට ගමන් කරනවා තප්පරයට මීටර් 20ක වේගයෙන්. වායු අණුවක් මේ දිශාවට ගමන් කරනවා තප්පරයට මීටර් 10ක වේගයෙන්. වායු අණුවක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා තප්පරයට මීටර් 10ක වේගයෙන් කියනවා. පුතේ ප්‍රවේග කියන්නේ දෛශික. ඒතර මධ්‍යන ප්‍රවේගයක් ගන්න නම් මට හම්බෙන පළවෙනි අණුවේ වේගය 20යි ඒක මේ දිශාවට. මම මේ දිශාව ධන දිශාව කියලා දැම්මොත් මේක ධන 20 එකතු කිරීම. මේ පැත්ත ධන නම් පුතේ මේ පැත්ත ඍණ කියලා සම්බන්ධයි. එහෙනම් මේ අණුවේ ප්‍රවේගය ඍණ 20 බවට පත් වෙනවා. ඒතර දෙක එකතු කියෙත් බිඳුවක් බවට පත් වෙනවා. බලන්න ප්‍රවේග සලකුවත් අපි බලාපොරොත්තු වෙන අදහස අපේ ඔළුවට එනවද? එන්නේ නැහැ පුතේ. දිශාව සලකන්න ගිහිල්ලා අපිට වෙන්නේ ඒ ප්‍රවේගයක තව ප්‍රවේගයකට සුළු වෙලා යන එක. කැන්සල් වෙලා යන එක. අහෝසි වෙලා යන එක. මෙයාගේ ප්‍රවේගය මෙයාගේ ප්‍රවේගයට අහෝසි වෙලා යන එක. ඊට පස්සේ මධ්‍යන ප්‍රවේගයක් කතා කරනවා. ගත්තොත් අපිට ඒ අණුවල මධ්‍යන ප්‍රවේගය ගැන කියන්නේ ප්‍රවේගයන් ගැන අදහසක් ගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි එන්නේ. ඒ නිසා දරුවනේ අපි මධ්‍යන ප්‍රවේගයක් කියලා එකක් කතා කරන්නේ නැහැ. ඇයි? ප්‍රවේග සලකනකොට දිශාව සලකන්න වෙනවා. දිශාව සලකනකොට ඒ ප්‍රවේගයක අගයක් තව ප්‍රවේගයක අගයකට සුළු වෙලා යනවා අහෝසි වෙලා යනවා. එතකොට අපිට ප්‍රවේග පිළිබඳ නිවැරදි අදහසක් මේ වායුමය පද්ධතියේ අණුවල ප්‍රවේග පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගන්න බෑ. ප්‍රවේගයේ සංඛ්‍යාත්මක අගය ගැන නිවැරදි අදහසක් ලබා ගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මම ටියුට් එකේ දාලා තියෙනවා මධ්‍යන ප්‍රවේගය කියලා එකක් අපි කතා කරන්නේ නෑ. මධ්‍යන ප්‍රවේගය කියලා කතා කරනවා. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා වර්ග මධ්‍යන වර්ග මධ්‍යන වේගය. ඔක සමහර පොත්වලදී වර්ග මධ්‍යන එතනදී වර්ග මධ්‍යන ප්‍රවේගය කියලා තියෙන්න පුළුවන්. එතකොට වර්ග මධ්‍යන ප්‍රවේගය කියලා තිබ්බට ගැටලුවක් වෙන්න මම ඒක පැහැදිලි කරන්නම් ඇයි කියලා. දැන් අපි රිසෝස් බුක් එකේ නැත්නම් අපි ලියන්නේ ඔක සාමාන්‍යයෙන් අපි කරන්නේ වර්ග මධ්‍යන වේගය කියලා. වර්ග මධ්‍යන වේගය. පුතේ මේක හරි මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙන්න මේ නමින්ම මතක තියාගන්න උත්සාහ කරන්න. වර්ග ස්කේල් එක, මධ්‍යන, මීන් වැලියු එක, වේගය. ඒ කියන්නේ වේගවල වර්ග කරපු එකේ මධ්‍යන්නේ. මොනවද තේරුම් ගන්න? මධ්‍යන්නයන්ගේ වර්ගය නෙවෙයි. වර්ග කරපු එකේ මධ්‍යන්නේ. අන්න එහෙම මතක තියාගන්න. එහෙනම් මොකද කරන්න වෙන්නේ? වර්ග කරපු වේගවල මධ්‍යන්න අගය. ඒ කියන්නේ පුතේ මෙන්න මේ පළවෙනියට හම්බෙච්ච කෙනාගේම වේගයේ වර්ග කරලා ඊළඟට ඉතුරු කරනවා. දෙවෙනියට හම්බෙන අණුවේ වේගයේ වර්ගය. ධන තුන්වෙනියට හම්බෙන අණුවේ වේගයේ වර්ගය. ඔය විදිහට අපි යන්න ඕන n වෙනි අණුව දක්වා අවසාන අණුව දක්වා cn වර්ගය. ඊට පස්සේ පුතේ මේ හැම වෙලේම බා කියන එක එන්නේ මේකේ සංකේතයනේ. මේකේ සංකේතය තමයි පුතේ c වර්ග බා. පුතේ මතක තියාගන්න c වර්ග භාගයේ c බා වර්ගයේ වෙනසක් තියෙනවා. මේ සංකේත ලැබෙන්නේ අපි සුළු කරන පිළිවෙලට. ඉස්සරලාම කරේ වර්ග කරන එකනේ. වර්ග කරලා එකතු කරා. c වර්ග. ඊට පස්සේ තමයි පුතේ අපි බා කියන එක හැම වෙලෙම එන්නේ මුල් වන සංඛ්‍යාවෙන් බෙදුවම n ගෙන් බෙදුවම බායි. එහෙනම් වර්ග කරපු වේගයන් ටික එකතු කරලා මුළු අනුගාණයෙන් බෙදපුවාම ඒ උන උත්තරයට කියන පුතේ c බා වර්ග නෙමෙයි c වර්ග බා. දැන් c බා වර්ගය කියන්නේ මොකද්ද? මෙන්න මේකේ වර්ගය. c බා වර්ගය කියන්නේ මේකේ වර්ගය. c වර්ග බා කියලා කියන්නේ එක එක්කෙනාගේ වේග වර්ග කරාට පස්සේ එකතු කරලා පස්සේ බෙදෙන. දැන් ඔය දෙක සමානද කියලා බලන්න හොඳම උදාහරණය තමයි මම නම් ඒ ලෙවල් කාර්ය කරලා බැලුවා. මට නම් ඔය කිව්වට පොඩ්ඩක් ෂුවර් නෑ. වායු අණුක වේග ටිකක් දාගන්න 2 2 3 4 5 4 3 2 වගේ දාන්න. දාලා ඉස්සෙල්ලා මෙතන දැන් වේග 1 2 3 4 5 6 7 8යිනේ. ඔය වේග ටික එකතු කරලා 8ෙන් බෙදන්න. 8ෙන් බෙදපුවාම එනවා c බා. c
C bar වල වර්ගය කියන්නේ 8 වර්ගය 64යි. ඒක පැත්තකින් ලියලා තියාගන්න. ඊට පස්සේ මේකට ආදේශ කරනවා. දෙකේ වර්ගය, පහේ වර්ගය, දෙකේ වර්ගය, තුනේ වර්ගය, හතරේ වර්ගය, හතරේ වර්ගය, දෙකේ වර්ගය, තුනේ වර්ගය. බෙදීම 8. අර එතකොට එනවා පුතේ C වර්ග බාරය. ඉතින් බලන්න C බා එක සංසන්දනය කරද්දී C වර්ග බා ලොකුද කුඩාද? C වර්ග බා එක සංසන්දනය කරද්දී C බා වර්ගය සමානද නැද්ද? මොකද ප්‍රශ්න නිකම්ම විසඳනවා. අන්න එහෙම එකපාරක් අයිසෝ කරලා විසඳගත්තට පස්සේ ඔයාලට ආයෙ කවදාවත් C වර්ග බා කියන එකයි C බා වර්ග කියන එකයි සමානයි කියන එක තේරෙන්නේ මේ පැටලෙන්නේ නැහැ. ඒ වගේ ගණන් කිරීමක් කළා මම පැත්තෙන් පොඩ්ඩක් ලියලා බලන්න. එතන මේක C බාට ආදේශ වෙන්නේ මෙහෙම නේද? C බා සමානයි 2 ධන 5 ධන 4 ධන 4 ධන 2 ධන 3 ධන 3 ධන 2 බෙදීම 8. එහෙම දෙක පොඩිම සංඛ්‍යා ටික මුලින් එකතු කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ C වර්ග බා වෙන්නේ 2 වර්ගය ධන 5 වර්ගය ධන 4 වර්ගය ධන 4 වර්ගය ධන 2 වර්ගය ධන 3 වර්ගය ධන 3 වර්ගය ධන 2 වර්ගය බෙදීම 8. පොඩක් ඕන පැත්තකින් දාලා ගෙදරදී හදලා බලන්න. ඔය හැදුවා කියන්නේ හරියටම මේ අදහස් ගන්න පුළුවන් පුතේ. මෙයාට වඩා මෙයා ගොඩක් ලොකුද, මෙයාට වඩා මෙයා ගොඩක් පොඩිද නැත්නම් මේ දෙක සමානද? ඔය වගේ අදහසක් ගන්න ඔය වගේ හදලාම බලන්න. හරියටද? එහෙනම් මට මේක දා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. C වර්ග බා සමානයි එකතුව මොනවාගේද? එක එකක් අණුවල වේගයන්ගේ වර්ග කරලා එක එකක් අණුවල වේගයන්ගේ වර්ග ඔක්කොම එකට එකතු කරලා මෙයායින් කියන්නේ ඔක්කොම එකට එකතු කරනවා කියන අදහස. දැන් සංඛ්‍යාවෙන් බෙදෙනවා. ටියුට් එකට මැච් වෙන ලියා ගන්න සමහරව print කරලා දෙනවා සමහරව print කරලා නැහැ. ඔයාලා පොඩ්ඩක් ටියුට් එක ඉස්සරහ කියව ගන්න. ඉතින් ඒ මාතෘකාව පොඩ්ඩක් පල්ලෙහාට කියව ගන්න. ඒක තමයි තේරෙන්නේ ටියුට් එකේ සමහරවල් ඉස්සරහ ඔයාලට තියෙනවා. ඒක මාත් එක්ක මෙයාලකන් ඉන්නකොට ටියුට් එක චුට්ටක් ඉස්සරහට කියවලා තියාගන්න. C වර්ග බා සමානයි සිග්මා ci වර්ගයේ බෙදීමේ. හරි. දැන් ඕනනම් මෙතනදී පුතේ අපිට වේගයක් අර දක්වන්න පුළුවන්. සෝරි ප්‍රවේගයක්. ඇයි දරුවෝ? දැන් මෙතනනේ 20ට ඍණ 20 කැහෝස් වෙලා ගියේ. මෙතන එහෙම වෙන්නේ නැහැ. පළවෙනි කෙනාගේ වේගය 20යි නම් අපි 20 වර්ගයනේ ගන්න ධන. ඒ කියන්නේ මේ දිශාවට චලනය වෙච්ච කෙනා 20යි නම් ප්‍රවේගය අපි මේ පැත්තට චලනය වෙන කෙනාගේ ඍණ 20යි කියලා ගන්න. දැන් මේ 20 ඍණ 20 කියන එක තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන්නේ නැත්නම් ෆිසික්ස් වල චලිතේ පාඩම හරියට තේරුම් ගන්න බෑ කියන්නේ. ඒක මට කරන්න දෙයක් නැහැ. හරි? මෙයාගේ ප්‍රවේගය 20යි නම් මෙයාගේ ඍණ 20යි නම් පුතේ මෙතන ඍණ 20 වර්ගය ආදේශ වුණා කියන්නේ 20 වතාවක් 20 400යි දැන් 20 වතාවක් 20 400යි දැන් 800යි කියලා උත්තරේ එනවා. එහෙනම් පුතේ ඉස්සරලා ප්‍රවේග දෙක එකතු කරද්දි බිඳුවක් ආවා. නමුත් වර්ග කරලා එකතු කරනකොට අන්න බිඳුවක් වෙන්නේ. එතකොට අර අපිට අවශ්‍ය අදහස ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ විදිහට වර්ග මධ්‍යයන්යක් වර්ග කරලා ගන්න ඕන පුතේ. අපිට මේ ප්‍රවේග කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දිශාවත් සලකලා ගත්තා කියලා අහෝසි වෙලා යන්නේ නැහැ. ඒකත් චුට්ටක් මතක තියාගන්න. නමුත් අපි මෙතන කතා කරලා තියෙන්නේ වේගය නිසා අපිට අදාළ වෙන්නේ නැහැ දිශාව. අපි කොහොමත් සංඛ්‍යාත්මක ගණන් ටික අරගෙන වර්ග කරලා එකතු කරලා සංඛ්‍යාවෙන් බෙදුවා. හරිද? හරි. මම පොඩ්ඩකට මයික් එක ගලවනවා. ඔන්න දුන්න chance එක. නම්බරෙන් නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව පසුටි ගන්න කාඩෝ කවුරු ප්‍රශ්න අහුව කියලා ගැටලුවක්. මොකද ඔය හරිය එහෙම නිකන් අර හිතේ අවුල් තියාගෙන යන්න පුළුවන් දේවල් නෙමෙයි. මොනවා හරි එහෙම නැත්නම් ප්‍රශ්න නැත්නම් මෙන්න මේක ලියා ගන්න ගෙදරින් ගාන හදන්න. එතකොට කාටවත් තේරෙයි. දැන් ඔය දාලා තියෙන පුතේ මේ සංඛ්‍යාත්මක ගැන විතර අතර කිසිම ප්‍රවේගයක් පිළිබඳ අදහසක් නැහැ. කිසිම ප්‍රවේගයක් පිළිබඳ අදහසක් නැහැ. ඔයාලට එහෙම අදහසක් ඕන නම් මෙහෙම දාගන්න. මෙහෙම දාගන්න. මේ පැත්තට අණුවක් යනවා 4ෙන්. එහෙනම් මේ පැත්තට යනවා ඍණ 4ෙන්. මේ පැත්තට යනවා 2ෙන්. මේ පැත්තට යනවා ඍණ 2ෙන්. ඒතකොට කෙනෙක් කල්පනා කරයි මේ පැත්ත ධන නම් මේ පැත්ත ඍණ නම් උඩට යන එක මොකක්ද කියලා. ඒක පුතේ මෙහෙමයි. මේ දිශාව සලකනකොට මේක ධන මේක ඍණ. මේ දිශාව සලකනකොට මේක ධන මේක ඍණ කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. අර ඒ වගේ ඒක ඔයාලට තේරෙන එක අමාරුයි කියලා. ඒ නිසා මෙන්න මේ සංඛ්‍යාත්මක ගැටයක්. මේ තියෙන වේග ටික 91 2 2 3 4 5 6 7 8 98ක වේගය යම් මොහොතක 98ක වේගය. එහෙනම් මධ්‍යන වේගය සහ වර්ග මධ්‍යන වේගය පොඩ්ඩක් ගෙදරින් සුළු කරලා බලන්න. එතකොට ඔයගොල්ලෝ නියම අදහසක් ඔය පිළිබඳව ගන්න පුළුවන්. එතකොට ඒක හොඳටම තේරෙනවා. හරි. එහෙනම් මෙතන යමු ඊළඟට. දැන් පුතේ ඔයාලට තේරෙයි මේ වර්ග මධ්‍යන මේ වචනේ හොඳට පුරුදු කරගන්න ලබන සතිය වෙද්දී මධ්‍යන වර්ග කියන්න එපා. වර්ග මධ්‍යන කියන පිළිවෙලට කියන්නේ. වර්ග මධ්‍යන වේගය කියන එක පුතේ
මධ්‍යම වේගයට වඩා වැඩි. අපිට ඔතනදී නැවත පුළුවන් මේකම කතා කරන තව වේගයක් මේකේ මූලය. ඒ කියන්නේ මේකේ මූලය කියලා කියන්නේ වර්ග මධ්‍යම වේගයේ මූලය. वर्ग मध्याह्न मूल वेग කොහොමද ඒක කරන්නේ මෙන්න මෙහෙම root means क्या velocity හරි ඔන්න බලන්න දැන් මෙහෙම පළවෙනි අණුවේ වේගයේ වර්ගය දෙවෙනි අණුවේ වේගයේ වර්ගය තුන්වෙනි අණුවේ වේගයේ වර්ගය එන්වෙනි අණුවේ වේගයේ වර්ගය ඔයාලට මේකේ මහලු දෙයක් තේරෙන්න අවශ්‍ය නැහැ මේ සමීකරණ කියලා අරගෙන යනවා ආදර්ශ කරලා ගන්න පුළුවන් නැති නමුත් අර මේකවල අතර සම්බන්ධය ගන්න පුළුවන් ඒ කියන්නේ මොන වගේද මෙයාට කොච්චර ලොකුද මෙයාට කොච්චර පොඩිද එතන මෙන්න ළඟින් යනවා ඒ වගේ අදහසක් තියෙනවා ඒ වගේ පද්ධතියකට ගණනය කරනවා මේ අදහස දැන් මේක අපි අනුගාමයෙන් බෙදනවා කියලා එකක් කරමු අනුගාමයෙන් බෙදුවා මට එන්නේ දැන් කලින් සමීකරණය අනුගල වේගයේ වර්ග කරලා එකතු කරලා බෙදුවාම එන්නේ මධ්‍යම වේගය ඒ කියන්නේ c වර්ග බව හැබැයි මට මේකේ මූලය ගන්න. මූලය ගන්න. දැන් මේකේ මූලය ගත්තා වගේ. අපි මේක මෙන් කරේ. වර්ග මධ්‍යම මූල. අර කියන පිළිවෙල බලන්න. වර්ග මධ්‍යම මූල දෙක. වර්ග මධ්‍යම මූල. මධ්‍යම වර්ග අපි පිළිවෙල ගන්න එපා. මූල මධ්‍යම වර්ගයක් නෙවෙයි. මධ්‍යම වර්ග මූලක් නෙවෙයි. වර්ග මධ්‍යම මූල. ඒක ප්‍රැක්ටිස් කරනවා අවශ්‍යයි. ඉතින් මම මේක ලියන්න පුළුවන් මෙන්න එකතු කරන්න එක එක අණු වල වේග වල වර්ග එකතු කරලා ඒක මුළු අණු සංඛ්‍යාවෙන් බෙදන්න. එතකොට c වර්ග බාරෙනවා මූලය වෙනවා මේක මූලය. ඒක කියලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඔකරම් කියලා පුතේ. ඔකරම් කියනවා. ඔකරම් කියනවා. වර්ග මධ්‍යම මූල වේගය කියලා. වර්ග මධ්‍යම මූල වේගය. ඊට පස්සේ ඔයාලට මම අභ්‍යාසයක් දීලා තියෙනවා ඔක පොඩි අයිඩියා එකක් ගන්නනේ අයිඩියා එකක් ගන්න. ඒ ප්‍රශ්නේ මෙන්න මෙහෙම හදා ගන්න දරුවෝ මම ඔයාලට ගණනය කරන්න කියලා තියෙනවා යටම මධ්‍යන්න වේගය වර්ග මධ්‍යන්න වේගය මධ්‍යන්න වේගය වර්ග මධ්‍යන්න වේගය ආයත මධ්‍යන්න වේගයක් තියෙනවනේ ඕනේ वर्ग मध्याह्न मूल वेगी रोमिलक्कम 1 रोमिलक्कम 2 रोमिलक्कम 4 සහ रोमिलक्कम 5 දාගන්න. ඔය උඩින් තියෙන ඊට ගැන හිතන්න එපා. ඒ දෛශිකයක් විදිහට ගත්තොත් ඒකනම් දිශාව දීලා තියෙන්නේ. නමුත් ඔයා වේගය ගන්න. එතකොට 1200යි මේක කියන ඊටයි අදාළ වෙන්නේ. ඒක මුකුත් ගන්න එපා. ඊට කොහොමද තියනවා එපා. එතකොට මධ්‍යන්න වේගය ගන්න වෙන්නේ c බාර් සමානයි 1200යි ms ශ්‍රේණියක දාන 1500යි ms ශ්‍රේණියක දාන බ්ලා 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 ඒක ටික දැම්මා අණු සංඛ්‍යාවෙන් බෙදුවා. මොනවම ආදේශ කරලා සුළු කරලා අවසාන උත්තරෙටම ගන්නවා පුතේ. අවසාන උත්තරෙටම ගන්න. මේ වර්ග භාග කියලා කියන්නේ කැලලෙන් හදන කොමනස් 1200 වර්ගය බලන්න ඇත්තට මේවට ඒකක එන්නේ කොහොමද කියලා. ඒකකත් එක්කම දාන්න ඕන අවසාන උත්තරේ දාන 1500 වර්ගය දාන කොහොම දාලා අණු සංඛ්‍යාවෙන් බෙදලා. ඊට පස්සේ c වර්ග භාග මූල කියලා කියන්නේ ඇත්තට මේකට ආපු උත්තරේ මූලය ගත්තා නම් හැබැයි මේකත් එක්ක තියෙන අවසාන උත්තරය ඊට පස්සේ ඔයාගෙන් අහන්න පුතේ මේ c වර්ග භාග මූල සහ c වර්ග භාග අතර යම් සම්බන්ධයක්. ඒ යම් සම්බන්ධය කියලා කියන්නේ විශාලද කුඩයිද කියන එක. ඔයාලා ඔය ටික ආදර්ශ කරපුවාම ඔය උත්තර ටික ගත්තාම ඔයාලට සම්බන්ධයක් තියෙන්නේ c බාට වඩා c වර්ග භාග මූල පොඩ්ඩක් විශාලයි. ඒ හරියට මේ වගේ පුතේ. දැන් c බාට 3 ඉලක්කම එනවා නම් ඔයාලට පෙන්නන්න පුළුවන් c වර්ග බාට එන්නේ පුතේ 9යි. 9 නෙමෙයි 9.5 වගේ. c බාට 3 එනවා නම් c වර්ග බාට. ඒකද වර්ග කරන්නේ මම කියන්නේ 9.5. හැබැයි c වර්ග බා මූල කියන්නේ මේකේ මූලය. 9 මූලය 3 9.5 මූලය 3.3 වෙනවා. ඒ කියන්නේ පුතේ c බාට වඩා c වර්ග බා පොඩ්ඩක් උඩ. c වර්ග බා මූල පොඩ්ඩක් උඩ. විශාලයි. c බාට වඩා c වර්ග බා මූල පොඩ්ඩක් විශාලයි. හැබැයි ඒ දෙන්නට වඩා මෙයා සැලකිය යුතු වන්නේ විශාලයි.
ඒ නිසා පොතේ අපි සාමාන්‍යයෙන් මේ වගේ වායුමය පද්ධතියක් සම්බන්ධව C බාර ගණනය කරලා C වර්ග බා මූල ගණනය කරොත් අපිට එන C බාරට වඩා C වර්ග බා මූල වැඩි කියලා. හැබැයි ඔය දෙන්නට වඩා C බාර එක වැඩි. ඔන්න ඔය සම්බන්ධය තියෙනවා නම් දාගන්න නැත්නම් මේක මොනික ටියුට් එකේ print කරලා ඇති සම්බන්ධයක highlight කරගන්න C බාරට වඩා C වර්ග බා මූල විතරයි ඊට වඩා ගොඩක් විතරයි. කවුද C වර්ග බා C වර්ග බා. ඒ වගේම වාට එක තහවුරු කරනවා පුතේ ගාන වෙලා තියෙන්නේ. ඒ ගාන රෝම ඉලක්කම් 5 වෙනවා. අර උඩ කියන සම්බන්ධය එනවා. මේදී ලැබෙන C වර්ග බා C වර්ග බා මුලවල ඒ මොකක්ද සම්බන්ධතාවය කියන්නේ සම්බන්ධතාවය කියන්නේ කුඩා විශාල සම්පූර්ණ කුඩා විශාල සම්පූර්ණ